මේ ලෝකයේ ස්වභාවය දුකයි. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ ලෝක ස්වභාවය දුකයි. හරිද? ඔබ දුකයි කියලා දන්නේ කාගෙන් අහගෙනද කියන එකයි ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලිද? බුදු පියාණන් වහන්සේම අත්‍යවශ්‍ය නැහැ පෙන්වන්න මේ ලෝකේ දුක බව. පැහැදිලිද? සාමාන්‍යයෙන් ජීවිතේ ජීවත් වෙන මනුස්සයෙක්ට මේ ජීවිතේ වෙහෙසයි කියලා තේරෙනවනේ. ඕක තමයි අත්‍තරම දුක. පැහැදිලිද? දැන් මම අහන්නේ මීට වඩා පොඩ්ඩක් එහා එකක්. ඒ තමයි මේ දුක්ඛාර සත්‍ය කතාව තමයි මම මේ එන්න දන්නේ. මෙතන මම ප්‍රශ්නයක් ආයි අහනවා. දැන් ආයි මේක මම කියන්නේ සම්පූර්ණ ධර්මානුකූල කතාව අයින්ම කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ මේකක් නෙමෙයි මේ අහන්නේ කියන එකෙන් ගන්න එපා. පැහැදිලිද? මෙතන හුඟක් සංවේදීව හරියට පුළුල්ව හිතලා ගන්න ඕනේ. හරිද? අපි අද දිව්‍ය ලෝකයි, බ්‍රහ්මතලයි, මනුෂ්‍යතලයි අපායය ගැන දන්නේ බුදු පියාණන් වහන්සේලාගේ දේශනාව නිසානේ. පැහැදිලිද? ඒ වගේම අපි දන්නවා බුදු පියාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා දුක්ඛ ලෝකේ පතිට්ඨිතා කියලා. ඒ කියන්නේ මේ සමස්ත ලෝකේ දුකමද තියෙන්නේ කියලා. පැහැදිලිද? මම අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. ස්වර්ගය කියන එකේ දුක නැහැ. පැහැදිලිද? ස්වර්ගය කියන එක අහලා තියෙනව නේද? මම එක කිව්වේ මේක ආගමනුකූල ස්වරූපකින් ගන්න එපා කියන එක. හරිද? මම කියන්නේ ඕගොල්ලෝ සියලු දෙනාම බුද්ධ ආගමේ පරිසරයක නෙමෙයි ඉපදුනේ. ඕගොල්ලෝ ඉපදුනේ අන්‍යාගමික පරිසරයක කියන්නේ මම කියන්නේ දැන් බුද්ධ ආගමට සාපේක්ෂව. නැතු මේ අන්‍යාගමික කියලා කිව්වා නෙමෙයි. මේක දැන් මෙන් කරන්නත් එපා මේක. එතකොට මම අහන්නේ ඒ වගේ පරිසරයක ඉපදිච්ච පුතෙක් හරි දුවෙක් හරි ස්වභාවයකම දන්නව නේද? මේකේ සදාතනික ස්වර්ගයක් තියෙනවා කියලා. පැහැදිලිද? මම අහන්නේ මේකයි. දුක්ඛ ආර්ය සත්‍ය දන්නව නම් ඇත්තම දුක ගැන දන්නව නම් ඒ ස්වර්ගයේ දුකක් තියෙන බව පෙන්වන්න ඕනේ. මොකද්ද ස්වර්ගයේ තියෙන දුක? පැහැදිලි ප්‍රශ්නේ. සදාතනික ස්වර්ගයේ තියෙන දුක මොකක්ද? නැත්නම් මේක හොඳට තේරුම් ගන්න ඕනේ කවුරුත් බෞද්ධ වෙන්නේ නැහැ නිකන්. ඒ කාලේ බුදු පියාණන් වහන්සේලා හම්බෙච්ච තීර්ථකයෝ අද දින ආගම් වගේ නෙමෙයි ඊට වඩා ධර්ම මට්ටමේ ආගම් දරාගත්ත කට්ටිය. ඒගොල්ලෝ ඉක්මනට හැරුණේ ඔතන පෙන්වන්න පුළුවන් දුකක් තියෙනවා. ඒ දුක මොකක්ද කියලා. මොනවද? ඒ අපිටනේ හිතෙන්නේ දැන් ඒක. දැන් අපිටනේ හිතෙන්නේ හුඟක් සැපදෙනකොට ඒකක් දරන්න බැරි වෙයි කියලා. මම කියන්නේ එහෙමත් නැත්නම්. මම කියන්නේ දැන් කෙනා කිව්වනම් හරිය දැන් ප්‍රශ්නය තමයි අහන්නේ. සදාතනික ස්වර්ගයක. ඒකේ ස්වභාවය දන්නවනේ. මම දන්නවා දැන් ඕගොල්ලන්ට හිතනවා ඇති ඒක මිත්‍යා දෘෂ්ටික අදහසක් නෙවෙයි මේක. මම කියන්නේ අන්නේ අදහස දැන් අපේ හනමිටියේ එන්නේ. ඒක තියලා පොඩ්ඩක් මේක විමසලා බලන්න දැන්. පැහැදිලිද? එහෙම තැනක් පෙන්නුවොත්. ඔව් ඉපදීමක් තියෙනවා. ඉපදීම තිබුණ දුකයි ඒක. හරියටම හරි මාව තමයි ලස්සනට උතරේ දුකයි. හරිද? දැන් උතන ඉපදීමක් තියෙනවානේ. ඒතකොට අපි අහලා තියෙනවා ඉපදීම දුකයි. හරිද? ඒක මම පෙන්නන්නත් තියෙන හොඳම සූත්‍රය තමයි මෙන්න මේක. ධම්මචක්කයම තමයි පෙන්වන්නේ මොකද්ද? දුක්ඛං අරිය සත්‍යං කියලා පෙන්වන්නේ මොකද්ද මුලින්ම? ජාති දුක්ඛ කියලානේ. හරිද? දැන් මම අහන්නෙත් ඒක තමයි ඈ. ජාතියම දුකයි කියලා බුදු පියාණන් වහන්සේ කිව්ව දේශනාවක්නේ තියෙන සාසනේ නේද? දැන් මේ සාසනේ පැත්තට දාලා ඉන්නේ. මම අහන්නේ මේකයි. අපිට අද දුක එන්නේ හොඳට හිතන්න ඕනේ. අපිට අද දුක එන්නේ දුක්ඛ ආර්ය සත්‍ය හරි දුක්ඛ සත්‍ය හරි මොනවා හරි එකක්. අපිට අද දුක එන්නේ ඉපදෙන කොටද ඉපදුනාට පස්සේද? මොකද උත්තරේ? හරි දැන් අපි දන්නවා ඉපදීම දුකයි කියලා. මං කියන්නේ එහෙම නෙමෙයි. ඉපදෙන්නේ ඉස්සෙල්ලා දුකයි කියලා දන්නේ ඉපදුන කෙනා නේද? නෑ ඒක තමයි. දැන් මම අහන්නේ ගර්භාෂයේ ඉන්න දුක මම දන්නවද? කවුරුනේ මට කියන්න දුක දන්න කෙනෙක් එතන? අපි දුක දන්නවා දැන් මේ අලුතෙන් ළමයි හම්බ වෙනකොට ඌනම් දුකේ ඉන්නවා කියලා. ඉතින් ඒක ඒ ළමයාගේ යාට තේරෙන්නේ නැද්ද දුක අපි බලෙන් කරගහන්නේ? මං අහන්නේ අපිට දුක එන්නේ ඉපදෙන කොටමද? ඒ කියන්නේ ඉපදීමමද අපිට දුක? අපිට මේ දුක ඇවිල්ලා දෙන්නේ ඉපදුනාට පස්සේද? මහණ ඉපදීමේ දුක මොකක්ද? හරි. ඒ ළමයා අඬන්නේ තිබුණාට පස්සේද නැද්ද?
එයාම මම අහපු ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ මොන ප්‍රශ්නයක් අහම මට කොට ගන්න පුළුවන් ඕනේ. හා උත්තර දෙන්නේ. මම අහන්නේ ඕන විදියකට කල්පනා කරලා බලන්න දැන්. අපි ඇත්තටම මේ දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න දඟලනවා කියලා කිව්වට අපිට තේරලා තියෙන්නේ ඉපදීමම දුකක් කියලාද නැත්නම් ඉපදුනාට පස්සේ දුක එනවා කියලාද? ඒක මාර කතාවනේ දැන් කියන්නේ ඉතින්. ඉතින් ඒතර ධම්මචක්කේ බොරුනේ කියලා තියෙන්නේ. නැද්ද? ඒ මට්ටමෙන්ම අපි කොහොමද දන්නේ බුදු දහම බොරු කියන්නේ නැහැ කියලා? එහෙනම් ඉතින් අපි දහම කියලා අහලා තියෙන්නේ වෙන බොරුවක්ද නැද්ද? එතන මම අහන්නේ මාවේ ඉපදීමේ තියෙන දුක මොකද්ද කියලා? ඇයි දුක? ඉපදීමම දුක ඇයි? ඔව් භවයක් හදාගත්ත කියලා දන්නේ තිබුණාට පස්සේනේ. හොඳ? හොඳ උත්තරේ? ඉපදුන හින්දා ඊළඟ දුක් ටික විඳින්න වෙන්නේ. ඒක හරි. ඒක මම පිළිගන්නවා. මම ඒකයි කිව්වේ ඉපදීමෙන් පස්සේන දුක නිසා නේද අපි අද මේ ඉපදීම දුකයි කියලා කියන්නේ. පැහැදිලිද? මං කියන එක හරියට අහන්න මේක ගැඹුරුයි මේ ප්‍රශ්නේ හොඳේ. මං අහන්නේ අපිට අද දුක කියලා තේරලා තියෙන්නේ ආර්ය සත්‍ය කියලා හරි මොන හරි වචනයකට. ඉපදීමමද ඉපදුනාට පස්සේන දුක් ටික නිසාද? අන්න ඒකයි මං අහන්නේ. එතකොට ඕගොල්ලෝ බුද්ධ ආගම කියලා කියන්න පුළුවන්ද? ඉතින් මේ මට්ටමේ මිත්‍යා දෘෂ්ටි කරද නැද්ද? එපා වෙනවනේ ආයි. මූණේ ඉස්සරහ මිත්‍යා දෘෂ්ටි කියනවා. ඒක තමයි. මං කියන්නේ ඒවැ මේ මොනවත් මන් දන්නව මොනවත් එහෙම හිතෙන්නේ නැහැ අලුතෙන්. උතන යහට යනකොට ගියා බෞද්ධ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ ආයි. මං කියන්නේ ඒක නෙමෙයි. දැන් මේ හොඳට තේරුම් ගන්න මේ මොහොතේ. මං ආයි අහන්නේ ඉපදීමමද දුක කියලා තේරුනේ. ඉපදුනාට පස්සේන දුක නිසා ඉපදෙන එක දුකයි කියලා තේරුනේ. ඕ හරි මං අහන්නේ නැවත නැවත ඉපදෙනවා කියලා දන්නේ ඉපදුනාට පස්සේ නේද? ඉතින් මං අහන්නේ ඉපදුනාට පස්සේ නේද දුක දන්නේ? ඒක නේ නේද දැන් නැන්දම සනාථ කරන්නේ ධම්මචක්කේ වරදී කියනවාද? මොකද? ඔව් එන දුක නිසා ඉපදීම දුකයි කියලා ගන්න. ඒ නේද කියන්නේ ඉපදුනාට පස්සේන දුක් ටික නිසා ඉපදීම දුක කියලා තේරෙනවා කියලාද? එහෙමද කියන්නේ? අවබෝධ වෙන්නේ මං අහන එක තමයි. ඉපදීමම දුකයි කියලා අපි තේරුම් ගන්න ඕනේ ඉපදුනාට පස්සේන මේ දුක් ටික තේරුණාමද? එහෙමද? දැන් අර පළවෙනි ප්‍රශ්නේ නෑ. නියත ස්වර්ගයේ ඉපදීම තියෙනවා. ඒකෙන් පස්සේ දුක නැහැ. දැන් මොකෝ කියන්නේ? ඒක කොහොමද කියන්නේ? ඒ උත්තරය ආවද නැද්ද මේක වෙන්නේ? ඉපදීමයි ස්වර්ගය එකයි කියලා කිව්වොත් මම මොකද්ද කිව්වේ? ස්වර්ගයේත් ඉපදීම තියෙනවා. මේ ලෝකෙත් ඉපදීම තියෙනවා. මේ ලෝකේ ප්‍රශ්නේ මොකද්ද? ඉපදෙන එක නෙමෙයි ඉපදුනාට පස්සේ දුක. ස්වර්ගයේ තියෙන වාසිය මොකද්ද? සැපය. ඉපදීම තියෙනවා. ඉපදුනාට පස්සේ දුක නැහැ. එහෙනම් නිවනත් ස්වර්ගය වගේ නම් අපිට අර්ථයක් වෙනවද නැද්ද? නිවන කියන්නේ තා ඉපදෙන තැනක් කියලා. ඒ තමයි මම දැන් අපි කෙලින්ම පහර ගහනවනේ මේ ස්වර්ගයක් කියන්නේ බොරු කියලා. මං අහන්නේ බොරු කියලා ඔප්පු කරලා පෙන්නන්න එහෙනම්. ඔච්චර කියවන්නේ. අපේ මිනුම් දරු ටික තමයි දැන් ගැලවෙන්නේ ඕනේ. මං අහන්නේ මම ලෝකෙක වගේ කියනවා නම් අනිත් ඔක්කොම ආගම් පහත් මේ ශාසනය උසස් කියලා. මම පිළිගන්නම්. ඔප්පු කරලා පෙන්නන්න. ඕනේ දෙනද ඒ ආගමේ මිනිසුත් කොහොම තමයි හිතන් ඉන්නේ නැත්te කියලා. ඇහුද? ඒකයි මේවා කිසි දෝෂයක් නැහැ. හරියට මිනිස්සෙක්ට හරි කතාවක් අහු වුණොත් එයා තමන්ගේ චාරිත්‍රාවලිය තයින් කරන්නේ නැහැ. එයා හිතෙන් හැදෙන වෙච්චරයි. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? රැවුල වාගේ තොප්පිය දාන එකයි. නැත්තම් නල්ලේ සින්දූරු තියෙන එකනේ ප්‍රශ්නලා තියෙන්නේ. මං අහන්නේ මේකයි ප්‍රශ්නේ. අවංකව බලන්න අපිට ඉපදුනාට පස්සේ නෙමෙයිද මේ දුක තේරිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉපදීමම නෙමෙයිනේ අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. ඉපදීමෙන් පස්සේන මේ මහා දුක්ඛ කන්දේ නිසානේ ඉපදීම දුකයි කියන්නේ. මම ඕගලන්ට යෝජනා කරනවා ලෝකයක් ගැන
ඉපදීම තියෙනවා. දැන් ඉපදීමේ දෝෂයක් නැහැ නේ අතරම එහෙනම්. ඉපදීමේ දෝෂය ආවේ ඇයි? ඉපදුනාට පස්සේන ජාති ජරා මේ ජරා මරණ ව්‍යාධි පරිදේව නිසානේ. ඒකනේ හැඬීම් වැළපීම් ප්‍රිය විපයෝගය කියන්නේ ප්‍රියංගෙන් මෙම්මීම අප්‍රියව එක්වීම වෙන්නේ ඉපදුනාට පස්සේනේ. නේද? ඒ කියන්නේ ඉපදුනාට පස්සේ දුක හින්දානේ ඉපදීම එපා කියන්නේ අපි. මං අහන්නේ ඉපදුනාට පස්සේ දුක නැත්තම් ඉපදීම එපා කියන්න ඕනේද කියලා. හරි මං අහන්නේ මේකයි. ඕක යනවා කියලා දන්නෙත් ඉපදුනාට පස්සේ නේද? මම අහන්නේ භවෙන් භවයට යන්නේ නැති දෙනක් තිබ්බොත් ආයි ඉපදුනාට පස්සේ. එහෙම වුණොත් නම් නෑ මං අහන්නේ මේකයි. අපි නිවන කියලා ගන්නේ මේ ඉපදුනාට පස්සේන දුකෙන් නිදහස් වෙන්න තියෙනවා නම් ඉපදීම එපා කියන්නේ. පැහැදිලිද? අපිට අද නිවීමක් නැත්තේ පත් වෙලා ඉන්නේ ඇයි? මේ දුක හින්දානේ. හරිද? ඉතින් අර කවුරු හරි මේ භක්ති මතේ කැවිලා කිව්වොත් ඉපදෙන්න තැනක් තියෙනවා. මේ කිසිම දුකක් නැහැ. ඉතින් ඒකත් අපිට අපි දරන් ඉන්න නිවන වගේද නැද්ද කියලා මම අහන්නේ. අපි ඇත්තටම හිතන් ඉන්නේ මේ නිවන කියලා ඔය වගේ තැනක්ද කියලා හිතන්නයි මම ඔය කිව්වේ. ඒක නැද්ද? මං අහන්නේ තාම සරල ක්ලියර් කට් ප්‍රශ්න මං ඇහුවේ. මං ඇහුවේ ඉපදීමම දුකයි කියලා පෙන්නපු බුද්ධ ශාසනයක් මේ තියෙන්නේ ධම්මචක්කේ. 18 කෝටියක් නිවන් දකින්න ඒ නිසා. නැතුව මේ ඒකයි මං කිව්වේ දුක වැඩි වුණා කියලා නිවන් දකින්නව නෙමෙයි. සැප වැඩි වුණා කියලා නිවන් නොදකින්නවත් නෙමෙයි. ජාතියම දුකයි කියලා තේරිච්ච පිටිසටයි ඔක තේරෙන්නේ. මං අහන්නේ ඒකයි. මං අහන්නේ දැන් ඕගොල්ලන්ගෙන් ඉපදීමම දුකයි කියලාද තේරුනේ? ඉපදුනාට පස්සේ දුකයි කියලාද තේරුනේ? අන්න හරි. ඉපදුනාට පස්සේ දුකයි කියලා තේරෙන්න බුදු පියාණන් වහන්සේලා කියන්න ඕනේද? ඒක තමයි. ඔව් මං අහන්නේ ඉපදීමම දුකයි කියලා තේරිච්ච කියන්න බලන්නේ. ඔව්. ඊළඟට පුළුවන්. එහෙමද? ඔව් හරි. හරිද? මේක හරි මං කියන්නේ නැවගෙන කතාව හරි. ඔය වචන ටික ඔක්කොම ටික හරි. මං අහන්නේ මේකයි. අපි රාග, ද්වේෂ, මෝහ සමනය කරගන්න ඕනේ ඇයි කියලායි මම මේ අහන්නේ. මේ ලෝකේ දුක නිසාද රාග, ද්වේෂ, මෝහ සමනය කරගන්න ඕනේ අපි. එහෙමද කියලා මං අහන්නේ. නෑ ඒක හරි. මං අහන්නේ මේකයි. අපි මේ මිනිසුත් එක්ක ගහ ගන්න ඕනේ නැත්තේ, මේ මිනිසුත් එක්ක ඇලෙන්න ගැටෙන්න ඕනේ නැත්තේ රාග දේශ මොහ කියන එක යෙදෙන්නේ ඕව නිසානේ. මං අහන්නේ මේ මිනිස්සුන්ගේ මේ තියෙන අඩුපාඩු නිසා අපිට නැගෙන රාග දේශ මොහ ටික තුනී වෙන එකද නිමං කියලා කියන්නේ කියලා. ඔක තේරෙන්නේ නැත අත්තිකම තානියෝගේ පැත්තට යන්නේ කියලා. ඇයි මිනිස්සුන්ගේ දෝෂයක් හරි කාමයේ දෝෂයක් හරි රූපයේ දෝෂයක් හරි දකින්නවා කියන්නේ මොකද්ද? අත්තිකම තානියෝගේ පැත්තට තියෙන්නේ. ප්‍රශ්නේ හැමමයි හොඳ. පැහැදිලිද? ඒක තමයි ඔන්න ඔතන තැන තමයි අහුවෙන්න ඕනේ. අපි මේ හැමෝම ඇත්තම දඟලන්නේ මං හිතන්නේ අවංකව හිතලා බලන්න. හැමෝම දඟලන්නේ සරලවම ඉපදීම ගැන බින්දු මාත්‍රයක් දන්නේවත් නැහැ. මේ ඊට පස්සේ ආපු දුක් දුම්නස් නිසා තමයි මිනිස්සු කියන්නේ අපිට නිවන් දකින්න ඕනේ කියලා. ඒ වගේම මේ ලෝකෙ ඉපදිච්ච පිරිසකට තමයි ස්වර්ගයට මඟ කියන ආයි ආගමක් හම්බෙන්නේ. එතකොට ඒගොල්ලන්ට කෙලින්ම උත්තරය ඇවිල්ලාද නැද්ද අපිට වඩා ඉක්මනට? ඉපදීමෙන් පස්සේ දුකක් නැති තැනක් තියෙනවා. අපි අද රවුමේ ගිහිල්ලා ආපි එකම ආයෙ හොයනවා. තමයි මම කියන එක. අන්‍ය ආගමික කට්ටියත් ඉපදෙන්නේ ආගමක් දරාගෙන නෙමෙයිනේ. ඒ සංස්කෘතිකම රූපරාම වලින්, මේ මාධ්‍ය වලින් ඒගොල්ලන්ට කියනවා මේ වගේ දර්ශනයක්. ඒ දර්ශනේ මොකද්ද කියන්න පුළුවන්? මේ ලෝකේ දුකයි. නමුත් මිය පරලෝ ගියාට පස්සේ නියත ස්වර්ගයක් තියෙනවා. ඒ මට්ටමෙන්ම මේ මිනිස්සු ප්‍රඥාවන්තයෝ එතන නෑ කියන්න බෑනේ. අපිට වඩා ප්‍රඥාවන්තයෝ වෙන ආගම් වල ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට කල්පනා කරලා බලුවාම හරි. ඒ කියන්නේ මෙතන තියෙන කිසිම දුකක් නැති තැනක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන පුළුවන් දුක් මොනවද? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග ඔය ඔක්කොම. සංකිටේන ඔය ඔක්කොම ටික දුක්ඛම. එහෙනම් ඒගොල්ලන්ට කල්පනා කරලා ගත්ත හැකි හරි. එහෙනම් මේ කියන්නේ මේ කිසිදු දුකක් නැති තැනක් ගැන. හරි. ඒක තමයි වියවුත්තේ. මම අහන්නේ අපිටත් ජාතියෙන් පස්සේ නම් මේ දුක් ටික ආවේ. අර මනුස්සයා කල්පනා කරපු විදිහටම කල්පනා කරලා බැලුවොත්
ජරා මරණ ව්‍යාධි ওই ටික ගියාම 11 මහා ගින්න නිසා නේද මේ දුක කියලා අපිට කෙනෙක් කිව්වොත් ඒ කිසිදු දුකක් නැති තැනක් තියෙනවා කියලා මං අහන්නේ අපිත් අරගොල්ලෝ වගේ මොක පිළිගන්න මට්ටමේ දැන් හිත තියෙනවනේ. පැහැදිලිද? මං කිව්වේ හොඳේ මං කිව්වනේ උදේ කියද්දි මේක සංකීර්ණයි කියලා විතරයි. පැහැදිලිද මං කියන ප්‍රශ්නේ? මං කියන්නේ මම කියන එකේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වන්න කියලා. නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. ඒකේ මෙහෙම ගා එහෙම හිතන්න එපා. මම මේ තේරලා කියලා ගන්න එපා හොඳේ. මං අහන්නේ ඔය පැත්තෙන් මට තරකයක් නගලා කියන්න ඔබ හන්දේ ඔහම කිව්වට එහෙම වෙන්න බෑ කියන එක. මට ඕනේ ඒක තමයි දැන්. එතකොට මම හරි කියලා ඔප්පු කරගන්න ඕනේ නෑ. මං අහන ප්‍රශ්නේ අසාධාරණද සාධාරණද? ඔව්. ඔව් මම අහන්නද මේකයි. අපි ස්වර්ගය වැරදි කියන්නේ මොන පදනමෙන්ද කියලා මං අහන්නේ. දැන් නැන්ද කියන එක හරියි. ඒගොල්ලන්ගේ තියෙන මොකක් හරි මතයක් හින්දා ඒක වෙනවා. මම අහන්නේ අපිට ඕනේ අද දුකක් නැති තැනක්ද නැද්ද? දුකේ නැතිවීමක්නේ ඕනේ. අපිට දුක ඇවිල්ලා තියෙන්නේ මොන වෑන්ද? මොන වෑන්ද? ජරා ව්‍යාධි මරණ. විශේෂයෙන්ම මරණය ගන්නකො හැමෝටම පොදුනේ. ඕක රිහා දුකනේ. මම අහන්නේ මරණයෙන් තොර ඉපදීම පමණක් තියෙන තැනක් තියෙනවා නම් එතන අපි හිතන් ඉන්න සැප එහෙනම් තියනවද නැද්ද? ඔව්. ඉතින් එතකොට ස්වර්ගය කියන අර්ථෙදිත් ඒ මිනිස්සු හිතන් ඉන්නේ එහෙමනම් ඒක දෝෂයක් නෑ නේද? දෝෂයක් නෑ. මං අහන්නේ කොහොමද ඒක නිවන නෙමෙයි කියන්නේ? මොන පදනමින්ද නිවන නෙමෙයි කියන්නේ දැන්? අපේ දර්ශනය තුලේ මොකද ස්වර්ගය දුකයි කියන එකද? එහෙනම් නිවන දුකයි කියලා මොකක්ද දැනගන්න ඕනේ? ඒක තමයි මාත්මය අහන්නේ. ඒක හරි. මම අහන්නේ අපි කොහොමද කියන්නේ එතන දහම වැරදි කියලා. මොන න්‍යායෙන්ද කියන්නේ කියලා මම අහන්නේ. දැන් නැන්දලට අවිශ්වාස නම් දෙවිවරු ගැන එහෙම එකක් එපා. හරිද? මම කියන්නේ ඔය දැන් හිතේ තියෙන සියලු ටික අයින් කරලා මම මේ කියන ආගම පිළිගන්නවද නැද්ද බලන්නකෝ. මම කියනවා මම ආගමක් කියන්නේ නෙමෙයි මම මේ දර්ශනයක් කියන්නේ. මම මේ දැන් මේ හින්න මිත්‍යාව මම කියන්නේ මම කියන්නේ ඔයගේ හිතලා බලන්න කියලා. ඔය මිත්‍යාව ඇත්තටම ඕගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික වෙනවා කියලා පෙන්වන්නයි මම මේ පෙන්වන්නේ. හරි තැන අහුවෙන්නේ නැති හින්දා. පැහැදිලිද? ඒක තමයි. ඒක එතකොට අපි නිවන කියලා දකින්න ඕනේ මොන වගේ තැනක්ද කියන එකේ ගැඹුර එනවා මේකේ. පැහැදිලිද? එතකොට මම අහන්නේ ස්කන්ධ හරි. ඒ අපිනේ දැන් එහෙම දන්නේ නිවන. හරිද? මම අහන්නේ දැන් ඒ නිවන කියන නිර්වචන අයින් කරන්න. දැන් නැන්ද කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම දුකයි. නිවනේ ස්කන්ධය පහළ වෙන්නේ නැහැ කියන එක. හරි. ඕක සම්පූර්ණ ධර්මානුකූලව හරි. මම කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. මම අහන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමේ තියෙන දුක මොකද්ද? ආයි කියන්නේ මොකද්ද ඉතින්? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේය. අන්න හරි. දැන් ඔයක තමයි මම කියන තරකේ දැන් ওই පැත්තේ ඔප්පු කරනවා. ඒක කොහොමද ඉපදීම දුකයි කියේ කොතන දැකලාද? ඒ දුක ආවේ දැන් මම අහනවා. ස්කන්ධයන්ගේ පහළ වීමම දුකයි කියලා කියන්නේ ඇයි? ජරා මරණ ව්‍යාධි නිසාද? මං කියන පැහැදිලිද? මං අහන්නේ කායික දුකකුත් නැහැ මානසික දුකකුත් නැහැ දැන්. හැබැයි මම මේ කියන්නේ නිවනක් නෙමෙයි. හරි. මම කියන්නේ නිත්‍ය වශයෙන් තියෙන භවයක් තියෙනවා. සනයි ඒක විපරිණාම දුකක්. ඒක දැන් අර යෝග වල තියෙන්නේ. එහෙනම් මට දැන් ඔප්පු කරලා පෙන්නද ඒක කතාව. මං ටිකටකින් ඔප්පු කරේ ඒක තමයි. දැන් මම උත්තර දුන්නේ ඒ වගේ එකක් තමයි අපි හිතන්නේ කියලා. ඒක තමයි නිත්‍ය සුඛ අත්ථ සුභ ස්වර්ගය. හරිද? ඒක තමයි මම ඒක තමයි කිව්වේ. දැන් අර මම අලුත් අදහස දෙනකොට
දැන් අර අපේ අදහස් ටික කියනවා එහෙම වෙන්න බෑ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා කියන එක. මම ඒකේ ශ්‍රද්ධාවට හානි කරනවා කිව්ව නෙමෙයි. තව ටිකක් ටියුන් වෙන්නයි මම කිව්වේ ප්‍රශ්නේ. හරිද? අපිට නිකන් ගන්නකො මෙහෙම මම අර මුලින්ම කිව්වේ. ඇයි අද ඕන කෙනෙක්ට මේ ලෝකය දුක බව පෙන්වන්න පුළුවන් ඉතාම ඉක්මනට? ලෝකයේ ස්වභාවයම දුක නිසා. හරිද? මම අහන්නේ මේකයි. යම්කිසි ලෝකයක් තිබුණොත් ස්වභාවයෙන්ම සැපම තියෙන. දැන් මොකෝ කියන්නේ? පැහැදිලිද? ඔව්. අන්නාරි. ඒක තමයි මම දැන් උතනින් ඔප්පු කරන්න ආවේ. දැන් මේ මාමා කිව්වාගේ ස්වභාවයෙන්ම සැප තියෙනවා නම් ඒ වගේ තැනක් නිවන කියලා නේද අපිට හිතෙන්නේ. නේද? ඉතින් එතකොට තේරෙන්නේ නැද්ද වැල්ඩි වැඩවලට ගිහලා රුවන්පුර රන්දුරටු හදන්න වෙනවා කියලා මේකද? ඇයි උතන මොක්පුරයක් ගැන අදහස තියෙනවනේ දැන් අදහස. අපිට තේරෙන්නේ ඒ වගේ එකක් ඔය. දැන් මෙහෙමයි මං හැමෝටම මොක මේව කරනව නෙමෙයි ආ. තේරිච්ච කට්ටියටක තේරෙන්නේ නැති. මං අහන්නේ ඔය කිසි ඔය ස්වර්ග කතා මොකක්වත් ඕනේ නැහැ. මම ඕක ගෙනාවේ මං එක ප්‍රශ්නයයි අහන්නේ. ජාතියද දුක, ජාතියෙන් පස්සේද දුක? ජාතිය දුක නම් කොහොමද ජාතියම දුකයි කියන්නේ? කියන්න බෑ. මම පිළිගන්නවා ජාතියම දුකයි කියලා මට ඔප්පු කරලා පෙන්නන්න. මොකද? උදේ නැද්ද? මොකද? ඔව් ඒක තමයි. ලෝකේ දුක නිසා නේද ලෝකෙට ඉපදෙන එක දුකයි කියලා අපි අද ගන්නෙ. එහෙමනේ. දැන් මං අහන්නේ ලෝකේ සැපනම්. පැහැදිලිද? නෑ මං එහෙමයක් කියනෝ නෙමෙයි. ප්‍රශ්නේ ඇතුලේ අවුල් වෙන්න එපා. මොකද? මම මුලින්ම පොඩක් කියන්න. පහළ වෙනවා. ඕ. ඔව් නැන්ද ගෙනාපු තැනට මං ආයෙ එනවා. දැන් හැමෝම මෙච්චරලා ඔය සිදුවිල්ල ගැන කතාව කිව්වේ නැත්තේ ඒකත් සමහරට සංකීර්ණ මෙහෙම. හරිද? දැන් මෙච්චරලා ජාතිය ගැන කියලා ඔයගොල්ලෝ හිතන් හිටියේ දැන් අර අපි ඉපදෙනකොට දුක තේරුන්නේ ඊට පස්සේ වගේ නම් මම ඕක තව තීව්‍ර කරන්නම්කෝ. මේ මොහොතේ ඉපදෙන කියලා තියෙනවනේ. මං අහන්නේ මේකයි. මේ මොහොතේ ඉපදෙන එක දුකයි කියලාද තේරුනේ? ඉපදුනාට පස්සේ තියෙන කතන්දරේ හින්දා දුක කියලා තේරුනේ. මොකද මං අහන්නේ මේ මොහොතේ ඇතිවන දේ ඇතිවීම දුකයි කියලාද දැක්කේ? ඇති වුණාට පස්සේ දුක හින්දාද ඇතිවීම දුකයි කිව්වේ? ඔව් මං අහන්නේ මේ මොහොතේ ඉපදෙනකොට ඉපදීමේ තියෙන දුක මොකද්ද කියලා. දැන් මේ මිනිස්සු දෙක හරි රාග දේශ මොහ වල වැරද්ද මොකද්ද? අන්න හරි ඔව් ඔබට රාග දේශ මොහ වල ප්‍රශ්න වලද ඇලෙන්න ගැටෙන එකනේ. මම කියන්නේ ඉපදෙනවා නම් ඇලෙන්න ගැටෙන්නේ නැති ලෝකෙක. මොකද? නෑ ඉතින් ඇලෙන්න ගැටෙන්නේ නැති ලෝකයක් ගැන මම කියන්නේ. නෑ එහෙම එකක් නෑ කියන්න බෑ හොනේ. ඒක නෑ කියන්න නම් හරියට මට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මං කිව්වේ සුප්‍රබුද්ධ කුෂිරෝගියාව මේ අද ඉන්න අන්‍යාගමීකරණය පසකින් දැවේවා. බුදු පියාණන් වහන්සේ වගේ මාරය ඇවිල්ලා කිව්වත් හරියන්නේ නෑ. එතකොට කොහොම නියතයක්ද ඒක? මං අහන්නේ ඒ කෙනාට එහෙනම් අන්‍යාගමික කෙනෙක් සුප්‍රබුද්ධ කුෂිරෝගියා ළඟට ගිහිල්ලා කිව්වොත් සදාතනික සැපදින ස්වර්ගයක් තියෙනවා. ඕගොල්ලෝ ඒ කියන වසගේ නැති, කැමැත්තේ නැති, ස්ථිර නැති එහෙම මොනවත්ම නැහැ. කැමැත්තෙත් තියෙනවා, ස්ථිරවත් පවතිනවා, නිට්ටයයි සුඛයි, අත්තයි සුභයි, අමරණීයයි, සදාතනිකයි. මං අහන්නේ සුප්‍රබුද්ධ පිළිගනීද නැද්ද? හරි. මං අහන්නේ හේතුඵල ධමයෙන් පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න ජාතියම දුකයි කියලා. මං අහන්නේ ඒක නෙමෙයි මෙතන වෙන ජාතිකයෙක් ඇවිල්ලා මට කිව්වොත් ස්වාමීනි ඔබ වහන්සේලා කියන ආගමේ පෙන්නන සුඛය මොකද්ද? ස්වර්ගේ නැති. ස්වර්ගේ නැති සුඛයක් තියනවා කියන්නේ ඒ සුඛයට සාපේක්ෂව ස්වර්ගයේ දුක වෙන්න එපැයි. එහෙනම් එයා මගෙන් කෙලින්ම අහනවා ස්වර්ගයේ දින දුක පෙන්නන්න. මං අහන්නේ එහෙම ප්‍රශ්නයක් ආවොත් මොකද්ද තින් දුක? මම සරල ප්‍රශ්නේ හොමි මෙච්චරයි. ඉපදීමද දුක, ඉපදුනාට පස්සේද දුක? ඉපදුනාට පස්සේනේ දැන් දුක. හරිද දැන් ඒක හරිද? ඉපදුනාට පස්සේනේ දුක දැන්. මං අහන්නේ ඉපදුනාට පස්සේන දුක නිසා නේද අපිට ඕන වෙලා තියෙන්නේ ඉපදීම අයින් කරගන්න.
ඒ කියන්නේ ඉපදීමේ වැරදක් දැකලා නෙමෙයිනේ අපිට දුක අයින් වෙන්න ඕනේ. ඉපදුනාට පස්සේ න දුක නිසානේ. හරිද? ඉතින් මම ඔයගලන්ට ඔප්ෂන් එකක් දෙන්නම්. ඉපදුනාට පස්සේ කිසිම දුකක් නැති තැන. හරි ඒක මම පිළිගන්නවා නේද? ඉපදීමම දුකයි කියලා මම පිළිගන්නවා. මං අහන්නේ ඒක කොහොමද තේරුනේ කියලා. මොකද? ඔව්. ඒක තමයි පහළ වුණාට පස්සේ ඉපදුනාට පස්සේ ආපු සංකල්ප නිසා නේද දුක? ඉතින් ඒක තමයි මම කියන්නේ ඉපදුනාට පස්සේ සංකල්ප හැදෙන්නේ නැති මට්ටමේ තියෙනවනම් ප්‍රශ්න නැහැ නේද කියලා. ගැටලුවක් නැහැ. ඒ තමයි මම කියන්නේ හරියට හිතලා ගන්න කියලා ප්‍රශ්නේ. හැබැයි මේක හරියට තේරුනොත් බුදු පියාණන් වහන්සේගේ ස්වරූපයෙන් මාරය ඇවිල්ලා ප්‍රශ්නේ අහුවා. මට වැරදුනා එදා මේ ලෝකේ ඉච්ඡ සුඛ අත් සුඛ තනක් තියෙනවා කියලා. ඒ කෙනා ප්‍රත්‍යක්ෂ කෙනා කියනවා ඔබ බුද්ධ නෙමෙයි කියලා. එහෙම සාසනේ කතා තියෙන හොඳේ. ඇහල්ද? මං අහන්නේ අද බුදු පියාණන් වහන්සේගේ ස්වරූපයෙන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මෙහෙම ස්වර්ගයක් තියෙනවා. ස්වර්ගයක් කියන වචනේ ඕනේ නැහැ කියපුව නිවන කියන තැන තියෙනවා. අපි යනවද නැද්ද? ඒත් ප්‍රඥාවන්තයා දන්නවා එහෙම එකක් තියෙන්න බෑ කියලා හරි ප්‍රත්‍යක්ෂ සාක්ෂිය. පැහැදිලිද? හරි දැන් ඔය කියන හරියට හරි. ඉපදීම නිසා තමයි දුක් ආවේ. හරිද? මං අහන්නේ මේකයි. අපිට මේ ලෝකේ කලකිරෙන්න අද අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ ඇයි? ඉපදීම නිසා දුක් වෙන නිසානේ. මං කියන්නේ ඒක නෙමෙයි. මං කියන්නේ ඉපදීම නිසා සැප වෙනවනේ. දැන් මෙහෙමයි දැන් කියන්න බෑ එහෙම එකක් නැහැ කියලා හොඳේ. එහෙම නැහැ කියනොනම් ඇයි කියලා කියන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ කාටවත් හිතෙන විදිහට පිළිගන්න බෑනේ. හරි මෙහෙම ගමු. මම තියෙන නිසානේ දුක කියලා තේරෙන්නේ. මං අහන්නේ මම නිසාද දුක මගේ දේවල් නිසාද දුක? හරි? මගේ දේවල් නිසානේ. මං අහන්නේ ලෝකයක් තියෙනවා මම ඉන්නවා මගේ දේවල් කියලා දෙයක් නැහැ. දැන් මම මේකේ කියලා සිංහල තේරෙනවා නම් මනුස්ස තලයේ තමයි ධර්මම දුක තියෙන්නේ දිව්‍ය බ්‍රහ්ම තල වලට සාපේක්ෂව. ඒක තේරෙනවනේ. දෙවිවරුන්ට දරුවෝ හදන දුකක් එන්නේ නැහනේ. නේද? බ්‍රහ්මයන්ට එහෙමත් නැහනේ. දරුවෙක්වත් ආයි ගන්න ඕනේ නැහනේ. හරිද? නමුත් මම අහන්නේ ප්‍රධාන තරකේ සාසනීය අර්ථයට තියලා 18 කෝටියක් නිවන් දැකලා තියෙන්නේ මේ ලංකාවේ හෝ මේ ලංකාවේ පිට හෝ මේ පෘථිවි තලයේ නෙමෙයි. ඔක්කොම දිව්‍ය බ්‍රහ්මය. ඉතින් එතකොට අපිට වඩා සුඛයක් තියෙන පිරිසක් එහෙනම් බුදු පියාණන් වහන්සේට කවදාවත් පුළුවන් වෙයිද මනුස්ස තලයේ තියෙන ජරා ව්‍යාධි මරණ ගැන නම් ධම්මචක්කේ කිව්වේ අර අච්චර පිරිසක් නිවන් දක්වන්න. පැහැදිලිද? එහෙම බෑනේ කරන්න. බෑ. එහෙනම් සැපේ තියෙන දුකකුත් පෙන්වන්න ඕනේ උන්වහන්සේ. දැන් මම කියන්න මේ කාරණාව. අපි මේ සැපයි කියලා හිතන් ඉන්නේ හරි සැප නෙමෙයි ඈ. මට කියන්නකෝ සැපක් ලැබෙන අවස්ථාව මොකක් හරි අවස්ථාවක්. නෑ හරි නෑ මම කියන්නේ උදාහරණයක්. මම අහන්නේ මොන හරි අවස්ථාවක් කියන සැපයි කියන දෙයක් තේරිච්ච? ෆෑන් එකනේ. ඔන්න බලන්න ওই කතාව. හරිද? දාඩිය දාලා තියෙන වෙලාව ගන්නකො දුක 100%යි කියන. හරිද? හරිද? දුක 100%යි ඈ. ෆෑන් එක කරකවනකොට අපි කියන්නේ දහඩිය සමනය වෙනවා කියලා නේද? ඒ කියන්නේ දහඩිය කියන එක ඇඟෙන් අයින් වෙලා අර දුක 100%ම අයින් වෙලා දුක බිඳුව වුණාම සැප එනවද? නැත්තම් අර දුක 100%න් 120ක් 30ක් අඩු වෙලා එන දුක නේද? ඒ කියන්නේ ඒ දුකේ අඩුවීම නේද සැප කියන්නේ? ඉතින් එතනට කියන්නේ සැප කියලාද දුකේ අඩුවීම කියලා? ඉතින් ඒක එතන තියෙන දුකන්නේ. පැහැදිලි මං කියන එක. මං කියන්නේ පැහැදිලිද? අපි අද මේ සැප කියලා ගන්නේ දුකේ අඩුවීමක්. ඒ කියන්නේ එතන සැපක් කියලා කියනවා කියන්නේම මෝඩයිනේ. හරියට හිතනවද? පැහැදිලිද? කෙනෙක් කියනවා ඇවිදලා පුදුම දුකයි මහන්සි. එයා පුටුවේ වාඩි වුණාම අර ඇවිදිනවා කියන සියලුම දුක යාට ඉවර වෙනවද? නැහැ. ඒ මොහොතේදී අර ඇවිද්ද දුක අඩු වෙනවා. ඒ නිසා සැප එනවා. ඒක මම පිළිගන්නවා. ඒකට සැපයි කියන්න බෑනේ. ඒක හරියට පොළු පාරවල් උදේ ඉඳන් හවස වෙනකන් ගුටි කන මිනිස්සෙට පැයක් නිකන් තිබ්බා වගේ. ඒක තමයි කියන්නේ බුදුහාමුදුරට ගඩුවේ කතාව. මොනවා හරි ගඩුවක් තියෙනවා නම් ওই කඩුවේ ගන්න වගේ තියෙන කට්ටිය හොඳට ගින්දරෙන් තවන්න සැපක් එනවද මහණෙනි? එනවා ස්වාමී. ඒක తాවකාලික නැද්ද මහණ? තවන තාක් සැපයි අතාරපු සැනින් ඊට වඩා දුකයි. ඒ රස්නෙට පිච්චිච්ච ඒවා. ඉතින් මං අහන්නේ අපි අද සැපයි කියලා හිතන් ඉන්නේ ඔය වගේ මොනවා හරි ඔය ගණ්ඩයක්, කිලාසයක්, අපමාර ඕ වගේ තියෙන රෝගාබාධක තියෙන ලක්ෂණයක ඉන්නේ. ඒ අසරලම ගඩුවක් නේ ඔපිය කියන්නේ සැපයි කියලා දැන්. ඒක ස්වභාවිකම දුකයිනේ. මං අහන්නේම නෙමෙයි පරම සැප කියන එක තේරෙනවද දැන්? දුක කියන මාත්‍රයක්වත් දන්නේ නැහැ.
මං අහන්නේ ඒක තමයි. මම අහන්නේ එතනත් හරි මං අහන්නේ මොකද්ද පරම ආස්වාදයේ සැඟවිලා තියෙන දුක? ඔව්. අපි ඒක තරන් ඉන්නේ අපි එහෙම. මං අහන්නේ ඒක ඇත්තද නැද්ද කියලා දැන් ඔප්පු කරගත්තා හිනේ. අපි නොදන්න නිවනක් ගැන හිතන් ඉන්නවට වඩා අපේ ඇත්තම හිතේ චිත්ත මූලයේ තියෙන නිවන ගැන තේරුම් ගත්තා නම් අඩුපාඩුව තේරුම් ගන්න යන්න පුළුවන් නේ. එහෙද? මම කියන කතාව එක්ක මම ඔය කිව්ව කාරණාව සම්බන්ධ කරොත් අපිට අද වෙලා තියෙන්නේ මොකද්ද? හිත විසින් නිර්මාණය කරපු ලෝකයේ අද ඇත්තම ස්වභාවයම දුකයිනේ. එනේ ජරා මරණය හීනෙන් හිටියත් අපිට වෙනවනේ. නේද? පැහැදිලිද? මම මෙහෙම කියනකො ඔක සරල කරලා දැන් 11 මහා ගින්නක් තියෙනවනේ. දැන් 11ම ගැන කතා කරද්දී මම ජාතිය දුකයි කිව්වහම මේ මොකද ජරා දුකයි කිව්වට පස්සේ ඊට පස්සේ කට්ටිය අනිත් පැත්තට කියනවා එහෙනම් ඉතින් ව්‍යාධියක් තියෙනවා ඒකින් හින්දා දුකයි. අපි දැන්ට සම්මුතිය මෙහෙම ලෝකේ තියෙන්නේ ජාතියයි ජරා මේ ජාතියයි මරණයයි කියලා. දැන් ආයි වෙන දුක් ගැන කියවන්න එපා ඈ. නැත්තම් මේක සංකීර්ණනවා. කෙනාගෙන අවලේ හන්න ගියාම. තියෙන්නේ ජාතියයි මරණයයි. හරිද? දැන් මං අහන්නේ ජාතියයි මරණයයි තියෙන ලෝකෙක ඉපදිච්ච කෙනෙක් ඒ කියන්නේ ජාතිය ලැබිලානේ. එයාට මේ ලෝකේ දුක එනවා නම් එන්න පුළුවන් මොකක් නිසාද? නෑ මරණය නිසා. මම අහන ප්‍රශ්නේ තේරුම් ගන්න මම කියන්නේ මේ ලෝකේ දුක තියෙනවා දෙකක්. හරිද? ජාතියයි මරණයයි විතරයි. 11ක් නෑ දෙකයි තියෙන්නේ ගමුකෝ. මේ දැනට ඔව් ඊටු ටික ඔක්කොම අයින් කරලා දාන්න. හරිද? දැන් ඉපදුනා. හරිද? මං අහන්නේ දැන් මේ ඉපදිච්ච මිනිස්සයාට දුකක් එනවා නම් එන්න පුළුවන් මරණයෙන් විතරද නැද්ද? අන්න හරි. දැන් මං අහන්නේ ඒ මිනිස්සයාට ඉපදීම නිසා ළඟා වෙන්න පුළුවන් එකම දුක මරණයනේ. නේද? ඒ නිසානේ යාට જાතියක් ඕනේ නැහැ කියලා හිතන්න හරි පුළුවන්. ඒ මැරීම කියන දුක තියෙන නිසානේ. නේද? මං අහන්නේ ඉපදීම තියෙනවා මරණය කියලා එකක් නැහැ. එහෙම තැනක තියෙන දෝෂේ මොකද්ද කියලා? දැන් මම කිව්වේ ඒක තමයි මරණයක් නෑ. පාංශකූල නෑ. අන්න හරි මං අහන්නේ මොකද්ද මානසික දුක එතන? නේද මට මෙහෙම කියනකො දැන් මානසික දුකයි කියන එක මම පිළිගන්නවා. මොන වගේ මානසික දුකක්ද උදාහරණයක් කියන්න බලන්න. මොකද? දේශේ. මානසික පැත්තෙන් ඒක දුකයිනේ. හරිද? මං අහන්නේ මේකයි. ද්වේෂයක් හටගන්නේ නැතිම තැනක් නම් එතන. ඇයි දන්නවද? දෝමනස්ස ඉන්ද්‍රියම නැහැ බ්‍රහ්මතලවල. මං අහන්නේ මං කියන ප්‍රශ්නේ පැහැදිලි වුණාද කියන්නේ. මං අහන ප්‍රශ්නේ අපැහැදිලි කට්ටිය පොඩ්ඩක් දුසන් කරා. උත්තරය අපැහැදිලි. ප්‍රශ්නේ නේද? මගේ උත්තරේ ඕනේ නෑ මට. උත්තරේ දෙන්න බෑ ඔය කිව්වට. අව්‍යාවෘත ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සරලවම මේ පරිසම්පන්න උත්තරයක් මම ඔකේ තියෙනවා. ඒක උපතෝ කෝටිකයි තෝරන්න බැරි කෙනාට. අපි හිතන් ඉනවා බුදු පියාණන් වහන්සේලා සදාතනික ධර්ම දාතුවක් දේශනා කරා ඕන තරක දුකක් පවතිනවා කියලා. නමුත් මම දැන් කිව්වට පස්සේ දුකක් නැති තැනක් තියෙනවා. ස්වර්ගය කියන එක සදාතනික සපයි කියලා. අපි කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්ව නිසා එතන දුකයි කියලා. බුදුහාමුදුරුවෝ කිව්ව එක කටපාඩම් කරන මේ ශාසනය නෙමෙයි බුද්ධ ශාසනය. අවබෝධයක් තුලින් තමයි බුදු පියාණන් වහන්සේ ආයි එන්න ඕනෙත් නැහැ අර කෙනාට ඉන්න පුළුවන් තනිය. පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? මං ඒකයි කිව්වේ අපේ කුඹුර මුලින්ම හදාගත්තේ නැති කී පාඩුව මේ යන්නේ දැන්. පැහැදිලිද? ඔය සංවේදීකම කියන එක අතිශය කෙරවල ඔය තියෙන්නේ දැන්. පැහැදිලිද? ඒ කියන්නේ විවෘත මනසේ කෙරවල මේ මං කිව්වේ. මං දන්නවා මේකත් ඕනනම් පටු විදියට හිතද හැකියි. මේ හාමුදුරුවෝ මේ කියන්නේ කිය වෙන අන්‍යාගමික දර්ශනයක් කියලා. හිතා ගන්න කට්ටිය හිතා ගන්න ඒක මට දෝෂයක් නැහැ. මම කිව්වේ හිතන ප්‍රඥාවන්තයෙක්ට හිතන්න දනවා. එහෙනම් ප්‍රඥාවන්තයෙක්ට පින්වන්ති අන්‍යාගමද බුද්ධ ආගමද කියලා එකක් නැහැ. එයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිවා ගන්න මොනවා හරි විදිහකට ස්වභාවයක් යථාර්ථයකට තේරෙනවා නම්. මම අහන්නේ මෙච්චරයි. නිව්ටන් කිව්වා නේද? නෙමෙයි. අයිසැක් නිව්ටන් මේ අයිසැක් මොනවද නැහැ ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ? අයිසැක් නිව්ටන්. අයිසැක් නිව්ටන් කියනවා නේද? ගුරුත්වාකර්ෂණය කියලා බලයක් මේ ලෝකේ පවතිනවා කියලා. මං අහන්නේ ඒ උන් නැහැ කියපු නිසාද මං ඒක පිළිගන්න ඕනේ? නෑ. F = mg කියලා සමීකරණය ඔප්පු කරලා දැකියෝක.
ඕනම බරක් මේ ස්කන්ධයක් තියෙන එකකට ගුරුත්වාකර්ෂණ බලය යෙදුනට පස්සේ ඒක බර වැටලා පල්ලෙහාට යනවා කියලා කොහොමත් ඕන පොඩි එකට ඔප්පු කරලා වෙන්න දෙහැකි. මං අහන්නේ ඒ වගේ ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද ඕන තැනක ලෝකේ දුක තියෙනවා කියලා. මං අහන්නේ දැන් පුළුවන්ද බැයිද කියලා. දැන් කියලා හරියන්නේ නැහැ. ඒ වගේ තැන් නම් ලෝකේ නෑනේ හාමුදුරනේ කියලා. ඒ වගේ ලෝක නෑ කියන්නේ මොන පදනමෙන්ද ආවේ? පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? පැහැදිලි නේද? මම දන්නේ නැහැ උඹලට පැහැදිලි නැද්ද කියලා හොඳේ. පැහැදිලි වුණාද නැති වුණාද මට ගණන් දෙයක් නැහැ. ඔය වගේ ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක් මේකේ තියෙනවා. ඒ නිසායි අපිට වඩා අතිශයින්ම සුකුම ලෝකවල ප්‍රඥාවන්තයෝ දුක ගැන බිඳුවක්වත් සමහරවිට දන්නේවත් නැහැ. ඒත් ඒගොල්ලන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හරිනම් වෙන්න ඕනේ මොකද්ද? මේ ලෝකේ දුකේම ඉන්න මිනිස්සු 18 කෝටියක් නිවන් දකින්නට එක බ්‍රහ්මෙක් වගේ නිවන් දකින්න තිබ්බේ. ප්‍රඥාව නැහැ කියන්න බෑ. ඔය ප්‍රඥාව නැහැ කියන එක නෙමෙයි අපි ඔය සාධාරණේ කරනවනේ. මනුස්සතලේ ඒ කාලේ ප්‍රඥාවන්ත හිටියේ නැහැ. එහෙම මොකක් අද ඉතින් එහෙනම් ඒක මාර කතාවක් නෙවෙයි කියන්නේ. ඉතින් අපි දැන් කොහොමද ඉන්නේ අපිට දැන් ප්‍රඥාව තියනවා කියලා. එහෙම එකක් නැහැ. ප්‍රඥාව තියනවද නැද්ද කියලා බලන්න කාටවත් බෑ. Taman මේ මොහොතේ හරියට අවධානයෙන් අහනවනම් ඒ තියෙන නුවණ අතිශයම ප්‍රමාණවත් තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ අපි ඔය ඔක්කොම කතා අහලා අරන් තියන්නේ අපිට සාධාරණීකරණය කරලා අපි මේ ලෝකේ පැවැත්මේ ඉන්න එක හොඳයි කියලා ගන්න එක. ඇයි නිවන් දකින්න බැරි වුනේ? පාරමිතා පුරණ නැණේ හාමුදුරනේ. කවුද කියන්නේ? කවුද කියන්නේ? තමන්ටම හිතෙනවා. මම කිව්වේ මේක සම්පූර්ණ නිකන් අඳබාලයි අපේ මනස. පැහැදිලිද? මම කියන්නේ මේකයි. ඒකද ලොකු වෙලාවක් ගන්න බැහැ. මම හිතන්නේ විනාඩි 20ක් විතර කියලා දැන් ඔය කතාව. නෑ පැයක් විතර කියලාද මම. හරිද? මම කිව්වේ මේකයි. බුදු පියාණන් වහන්සේ මතක් කරේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ පියෝ ඉපයෝගේ ඕකනේ කිව්වේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඕක. මම අහන්නේ මේකයි සරලව. අද ජරාව ඒ කියන්නේ මොකද්ද? කැඩිලා බිඳලා යන එක නැත්තම් අපි හැපොනොත් දෙන ව්‍යාධිය ගමු. ලෙඩවීම කියන එක ප්‍රකට වෙන්නේ ඉපදුනහමද ඉපදුනාට පස්සේද? මට කියන්නකෝ ඉපදෙනකොටම ලෙඩවීමක් තේරිච්ච කෙනෙක් කවුද? මානේ පොඩි එකා දන්නවා පිළිකාවක් තියනවා කියලා. ඒක තමයි ඒ දුක දන්නේ අම්මනේ. ඉතින් ඒ අම්මා කොහොමද ඉපදිලා ඉන්න කෙනෙක් තමයි. ඒකයි මේ අපි මේ කරන්නේ අනුන්ගේ දුක කරගහන එක දැන්. ඒක නෙමෙයි මම මේ කිව්වේ. මම ඉපදෙනකොට මට මේ ලෝකේ තියෙන දරුණුම අසනීපෙ තිබ්බා. අපි හිතමුකෝ මගේ වෙල්ලෙන් පල්ලෙහා නෑ කියලා. මට දුකක් කියලා හිතනවද? මම දන්නේවත් නෑ නේ එහෙමයි කියලා. පැහැදිලිද? පැහැදිලිද? ආයි ගන්නකො මරණ දුක. මට අද දුක අපේ අම්මා මැරුණා කියන එක නිසාද නැද්ද? අම්මා මලොත්. ඒ කියන්නේ මොකද්ද? මම ඉපදුන නිසානේ අම්මා මැරුණා කියන එක දන්නේ. ඉපදුනාට පස්සේනේ මම දැනගත්තේ අම්මා කියන එක. ඒ නිසානේ මැරුණාම දුකක් ආවේ. මං අහන්නේ යම් ලෝකයක් තියෙනවා ඉපදුනාට පස්සේවත් අම්මා තාත්තා කියන මොනවත් සංඥා නැති. එතකොට මොකද්ද මරණ දුක? ඉතින් හිතන්න ඕනේ. ඊට පස්සේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ කියන්නේ මොකද අප්‍රියයන් හා එක්වීම දුකයි. මං අහන්නේ මේකයි. ඉපදුනාට පස්සේ නේද අපිට ප්‍රියව හම්බුනේ? ඉපදෙනකොට ප්‍රියව හිටියද? ඔව් මම මේ පෙන්නන්නේ දැන් ඕගොල්ලෝ උත්තර දෙන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ හිතට බහැලා ඕගොල්ලන්ගේ තියෙන බොරු උත්තර ටික අයින් කරන්න හදන්නේ මේ දැන්. එයි උත්තර දෙන්නේ නැහැ. හරිද? ප්‍රිය විප්‍රයෝග වෙන්නත් අපි ඉපදුනාට පස්සේ හදාගත්ත මිත්‍රයෝ ටිකෙන් වෙන් වෙන එක නේද මේ අපිට දුක දැන්. ඒ කියන්නේ ඉතින් අපි ඉපදෙනකොට මිත්‍රයෝ ඉඳලත් නැත්තම් ඉපදුනාට පස්සේ නේද මේක වෙලා තියෙන්නේ. මං අහන්නේ ඉපදුනාට පස්සේ යම් තැනක මිත්‍රයෝ හෝ අමිත්‍රයෝ කියලා જાතියක් නැත්තම් මම පෙන්නන්නේ අපේ දින මෝඩ ගන්න ටික හිතන්නේ නැතිකම. හරිද? අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ. තව යම් පිච්ඡන්න ලැබෙත් තම්පි දුක්ඛ. හරිද? කැමති දෙයක් නොලැබීම නිසා දුකක් එනවා. මං අහන්නේ මෙහෙමයි. ඉපදුනාට පස්සේද නැද්ද කැමැත්ත තේරෙන්නේ? ඒකට කැමති දෙයක් නොලැබීමේ දුක එන්නේ ඉපදෙනකොට තිබුණාට පස්සේද? ඔව්. ඒක දන්නේ තිබුණාට පස්සේද නැද්ද? දැන් නැන්ද කියන එක හරියට හරි. මම මේ මොනවද අමාරු විදාන නෙමෙයි මම මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර අනිත් පැත්ත ගන්න ඕන.
මම අහන්නේ දැන් නන්ද කිව්වෙත් ඉතින් හරි කලින් භවයේ ඉපදුනා ඒ තින මෝඩකම් ටික හරි හින්දා මෙහෙම වුණා කියමු. මම අහන්නේ ඒකයි. දැන් මම කලින් අද්දවේ ඉපදුනා කියලා දන්නේ මේ මොහොතේ ඉපදිච්ච නිසාද නැද්ද? අන්න හරි ඔන්න ලස්සන උදාහරණයක් කිව්ව යන්තම් හරි. මං අහන්නේ අඹ ගෙඩිය කණ්ඩ මොනද නැද්ද පැණි රහද ඇඹුල් රහද කියලා බලන්න. නොකා හිටියානම් අඹ ගෙඩිය ඇඹුල් හෝ තිත්තරහගෙන ගැටලුවක් නෑ නේද? ඒ වගේ අඹ ගෙඩිය කියලා ගන්න જાතිය. හරිද? කනවා වගේ කියලා ගන්න පැණි රහ දැන්නා වගේ කියලා ගන්න જાති මේ ජරා ව්‍යාධි මරණ දුක. කන තාක්නේ ওই දුක. හරිද? නොකා හිටියානම් ගැටලුවක් නෑනේ. ඒ වගේ මම අහන්නේ ඉපදෙනවා. අර ටික එන්නේ නැහැ. අඹ ගෙඩිය තිබ්බ පළියටම කන්නේ නැහනේ. අපේ තින පෙරේතකමට කනවා. ඒකට උදාහරණේ හරි නැන්ද කිව්වා. ඉපදුනාම එනවමයි කියන එක. ඇයි ඉතින් අපේ අමු පෙරේතකමට කනවමයි. මං අහන්නේ පොඩ්ඩක් ශික්ෂණය කරොත් හිත. කණ්ඩ යන්නේ නැහනේ. මං අහන්නේ එතකොට පැණිරා හෝ ඇඹුල් රහ නිසා එන දුක නෑ නේද? ඒ වගේ ඉපදුනාට පස්සේ මේ ඔක්කොම අල්ලබලන් යන්න හදන හින්දානේ මේ ඔක්කොම එන්නේ. මං අහන්නේ ඉපදුනාට පස්සේ අල්ලබලන් යන්න නැතුව හිටියානම්. ඒක තමයි මේ. මොකද? මං කියන්නේ එතන අල්ල ගන්නම මේ බැරි මට්ටමක තිබ්බොත්. ඒ කියන්නේ එහෙම අල්ලන්න ඕනේ නැති මට්ටමක තිබ්බොත්. කොච්චර වෙලා ගියාද මන් දන්නේ මේක සාහසික කරලා වෙන්නන්න. යටපද විවරණය කළා කොම කළා ගන්නකොට තමයි තේරෙන්නේ දැන් ටිකක් හරි. හරිද? මම ඒකයි අහුවේ පින්වත්. මෙතන මේ ඊටාම තරකානුකූල එකක් මම මේ කිව්වේ. මේ මෙතන කාටවත් ඇත්තටම සාදු කියලාවත් පිළිගන්න බෑ මේ ප්‍රශ්නේ හරියට නැත්තම්. පැහැදිලිද? ඇත්තටම සාදුකාරණේ මේ තියෙන හිතේ එන ගැටීමක් තියෙන මේ මොනවද මේ කියවන්නේ කියලා. එහෙම නෑ මං කියන්නේ එහෙම නෑ. වෙනවනම් ඕක තමයි වෙන්න පුළුවන් දැන්. පැහැදිලිද? ඒකයි පින්වත් ඔය වගේ න්‍යායාත්මක ප්‍රශ්න තමයි බුදු පියාණන් වහන්සේලා දාන්නේ. නැතුව දැන් මෙහිම දුකක් තියෙනවනේ. ඕගොල්ලෝ ඔක්කොම දුක නිසා මේ කලකිරෙන්න ඒවා කියන්නේ නෑ. එහෙම කියන කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරේ. එහෙම කියලා මොනව කරනවද? පිරිස වැඩි කරගන්නද? බුදු පියාණන් වහන්සේ පිරිස එකතු කරගත්තද බුදුහාමුදුරන්ට පිරිස එකතු වුණාද? දැන් අපි මොකද්ද මේ කරන්නේ? පිරිස එකතු කරන්නනේ කතාවක් කියන්න හදන්නේ දැන්. ඒක නෙමෙයි එතන. මේක තේරුනොත් එයා සංඝ පිරිසේ අනුගාමිකයෙක් වෙයි. කෙනෙක්ගේ අනුගාමිකයෙක් වෙන්නේ නැහැ. මම දැන් කියපු ප්‍රශ්නේ මම හිතනවා ටිකක් පැහැදිලි වෙන්න ඇති කතාව. හරි හරි. හිත තියනවා නොහිතා ඉන්න පුළුවන් නෝ. නෑ එහෙම නෙමෙයි. සාඩේකින්තර හිතන්නේ නැහැ කෙනෙක් කොහොම එකක්ද කියන්නේ. හරි මම මේ ඊට මේ හුඟා ලොකු අපසරය අධිකාරින් හදනව නෙමෙයි මේකෙන් තව ඉස්සරහට උද්දුත වෙන්න ඕනේ දැන්. හරිද? මම මෙතන කියන්න උත්සාහ කරේ මෙච්චරයි මේ පැයක් විතර මේ වැඩේ අරගෙන. මෙන්න මේ විදිහට ඔන්න ඔය වගේ ආයි හිත චංචල වෙන ප්‍රශ්නයක් ආවම කොච්චර තීව්‍රව හිතන්න ඕනද කියන එකවත් තේරුම් ගන්න. පැහැදිලිද? අපි හිතන් ඉන්න ලන්ද බොලද උත්තර වලින් ප්‍රඥාවන්තයෙක් අහන ප්‍රශ්නයකට උත්තරය අයින් කරන්න බෑ. පැහැදිලිද? මම ප්‍රශ්නයවත් කියන්න. අපිට අද දුක ඇවිල්ලා තියෙන්නේ ජාතිය නිසා නෙමෙයි. ජාතියෙන් පස්සේ මේ දුක. ජාතිය ඇති වුණොත් මේ දුක ඇති වෙන නිසා අපි අද කියනවා අපිට ජාතිය ඕනේ නෑ කියලා. පැහැදිලිද? ඒ කාර්යයට අර ලොකු සනසත කතා කරනකොට ආපු උපමාව මම කියන්න. අම්මගේ දෝෂයක් නෑ. අම්මගේ කුසේනේ දරුවා ඉන්නේ. දරුවා ප්‍රශ්නයක්. ඒ හින්දා මොකද කරන්න වෙන්නේ? ගැබ හෙලන්න බෑ. අම්මව මරමු කියලා ඔය කියන්නේ. පැහැදිලිද? ඉතින් ඒක මහා වෙන තුච්ච නින්ද කතාවන්නේ. අහිංසක අම්මට මොකටද නිකන් බෙල්ල කපන්න කියන්නේ? ඇයි එහෙම කරන්න කියලා කොහොම ඊට පස්සේ රගලා අපි කියනවා. වැඩේ දින හාමුදුරුවෝ ඉතින් දරුවව විතරක් මරන්න බෑනේ අම්මව මරන්න මේකයි. එහෙම කියනවා ඊට පස්සේ. පැහැදිලිද? මෙතන තේරුම් ගන්න අපේ හිත අද දන්නේ ජාතියේ දෝෂයක් ගැන නෙමෙයි. මම කිව්වා කියලා ගන්න එපා හිතලා ගන්න හොඳේ. දැන් ඔය කියපු උත්තරත් එක තේරෙනවා ඇතිනේ. මගේ හිත අද හොඳටම දන්නව ප්‍රත්‍යක්ෂයෙන් ඉපදීම නෙමෙයි මේ දුක. ඉපදුනාට පස්සේන මේ මහා දුක්ඛන්ද නිසායි ඉපදීම දුක කියලා. පැහැදිලිද? මම ඉස්සෙල්ලා ඇහුවේ ප්‍රශ්නේ ඉපදීමේ දුකක් නැත්තම් ඉපදුනාට පස්සේ නම් මේ සමස්ත දුක්ඛන්ද එන්නේ. මම කිව්වේ මේ ලෝකේ කොතනක හෝ ලෝකයක් පැවතුනොත් ඉපදීම තියෙනවා ඊට පස්සේ දුක නැති. ඒ වගේ තැනක ඉන්න නේද අපිට නොදිනවත්වම අපේ හිත කැමතිලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට බලන්න එතන ඉපදෙන්න තියෙන්නේ අපේ හිතේ ආසාව. එතන ඉපදෙන එකේ වාසිය දැකලාද නැද්ද? ඒක තමයි මම දැන් කිව්වේ. එතකොට ඉපදීමම දුකයි කියලා දැක්ක මිනිස්සේ
කොහෙවත් ඉපදෙන්න ඕනේ කියලා නිකන්වත් හිත කියනවාද? නමුත් දැන් මම පෙන්නපු ලෝකෙට ඔය ඔයගොල්ලෝ කටින් කිව්වේ නැති වුණාට හිත කියනව නැද්ද එහෙම එකක් තියෙනවා නම් තමයි හරි කියලා. ඊට පස්සේ නේද රත් ගාලා කියන්නේ ඒක තමයි නිවන හාමුදුරේ කියලා. පැහැදිලිද මං කියන්නේ? එහෙම එකක් නෙමෙයි නිවන් කියන්නේ. පැහැදිලිද? බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීමම දුකයි. එතකොට ඉපදුනාට පස්සේ දුකක් නිසා නෙමෙයි ප්‍රඥාවන්තයා කලකිරෙන්නේ. ඉපදීමම දැකලා. ඉපදීමම දන්න කෙනාට මරණයට දුක් වෙන්න එපා කියලා කියන්න ඕනේද? මරණයට දුක් වෙන්න කියලා කියන්න ඕනේද? නිකන් ඉන්න කියලා කියන්න ඕනේද? එහෙම නෑ. එයා දන්නවා ඉපදෙන තැනම දුක නම් මරණය ගැන කතා කරලා වැඩක් නෑ. පැහැදිලිද? ඉපදීමම දුකයි කියලා තේරිච්ච කෙනාට ජරාවට පත් වෙනකොට අඬන්න එපා කියන්න ඕනේද? එයා දන්නවා ජරාවට කලින් ඉපදීම ඇවිල්ලාමයි. එතනම දුක නම් මේකට කතා කරලා වැඩක් නෑද? පැහැදිලිද මං කියන එක? මේ ටික සංකීර්ණයි හොඳේ. මේ වචන කිව්වට සංකීර්ණයි කතාව. මං කියන එක පැහැදිලිද? දැන් තේරුම් ගන්න අපිට මොනවා හරි දෙයක් ගැන එකපාරට කුකුසක් ඇති වෙනවම අපිට පුදුම විදිහට ඇලීම එනව නේද? මම කියන්නේ නැතුව හොඳට මඩ කරනකොට එන්නට ගැටි වෙනව නේද? කියන්නේත් නැහැ මොකද්ද දන්නේත් නැහැ කියලා. ඔන්න ඕවා තමයි අන්ත දෙක පිටුපත්. ඔන්න ඕක නතර කරගන්න මුලින්ම හොඳ ගාමක බලවේගයක් හිතේ තියෙන්න ඕනේ අපිට. ඉවසන්න කියන්නේ ඕකට. කන්ති පරමන් තපෝති තික්කා කියලා කියන්නේ. ඉවසීමමයි පරම තපස. පැහැදිලිද මං කියන එක? ඉතින් මම දන්නේ නැහැ කොච්චර ඇලුනද ගැටුනද කියන එක. ඉතින් මට ඔක ඉවසීම චෙක් කරන්න බෑනේ. ඒ හින්දා හරියට හිතව මොකල්ලා අහන්න. හරිද? මගේ ප්‍රශ්නේ මං හිතනවා පැහැදිලි කියලා. පැහැදිලිද? අපිට පින්වත්නි මේ අන්ත දෙකෙන් ගැලවෙන්න බැරියයි දන්නවද? අපිට තේරෙන්නේ නැහැ ඉපදීමමයි දුක කියන එක. අපිට මේ දුක තේරෙන්නේ ඉපදුනාට පස්සේ. ඉපදුනාට පස්සේ පංචකාමය තේරෙන්න අපිට අපේ අවස්ථාව ඇවිල්ලාද නැද්ද අපිට? ඉපදුනාට පස්සේ නේද අපිට අද පංචකාමය තේරෙන්නේ? ඊට පස්සේ නේද පංචකාමයේ සපයි කියලා අල්ලන්න යන්නේ. පංචකාමයේ කැමැත්තේ නැහැ, පෙළෙන සුළුයි, වසඟේ නැහැ, දුක් දෙනවා මොනවා හරි කියලා ඒක අතාරින්න දන්නේ. පැහැදිලිද? පංචකාමයේ දෝෂයක් නිසා නේද අපි අද මේ පංචකාමයේ එපා කියන්නේ. මං අහන්නේ පංචකාම යම දෝෂයි කියලා දැක්ක කෙනාට පංචකාම යේ දෝෂ හිතන්න ඕනේද? ලෝක යම දුකයි කියලා තේරිච්ච මනසකට ලෝක යේ දුකක් තේරුම් ගන්න ඕනේද ආයි? ඕනේ නැහැ. නමුත් අපිට අද වෙලා තියෙන්නේ මොකද්ද? ලෝකය කියන එක අපිට තේරෙන්නේ නැහැ. ලෝකයේ දුක තියෙනවනේ. ඒ නිසා ලෝකෙන් අයින් වෙන්න අපි හදන්නේ දැන්. පැහැදිලිද? පැහැදිලිද මං කියන එක? ඊවන්දි තේරුම් ගන්න ඔන්න ඔය වගේ අතිශය තීව්‍ර දහමක් බුදු පියාණන් වහන්සේලා කියන්නේ. පැහැදිලිද? නැතුව මේ දුකේ තියෙන දුක පෙන්වන්න උන්වහන්සේලා එන්න ඕනේ නැහැ. ඒක කොහොමද ස්වභාවික දුක? බුදු පියාණන් වහන්සේලා වඩින්න ඕනේ හරිනම් කොතන දුක පෙන්වන්නද? පරම සැපේ දුක පෙන්වන්නයි උන්වහන්සේලා එන්නේ. පැහැදිලිද? ඒකයි බුදු පියාණන් වහන්සේ කාලේ හිටපු තීර්ථක බ්‍රහ්මණ කවුරු හරි පිරිසක් හිටියනම් අන්‍යාගමිකයෝ එක සැරේම අර හිසේ බලාගෙන දාගෙන හිටපු ජටාව බිම තියලා සිවුර දාගත්තේ ඕක නිසා. මේ ඛණ්ඩ නැතුව නෙමෙයි හොඳ ඒ කාලේ මිනිසුන්ට. තුම්බෑ ජටලයන්ට පිරිස 1000ක්ද කොහෙද? ආයි අතට පයට නෙමෙයි ඉසගේ කෙස් ගානේ ඉන්නව සේවකයෝ. මොන දුකක් තේරලාද? මට කියන්නකෝ ඔය වගේ බ්‍රහ්ම තලයකට ගිහිල්ලා මම කිව්වොත් මරණය නම් සෑහෙන දුකයි බ්‍රහ්මියෝ තේරුම් ගන්න කියලා hina වෙයි අන්තිමට. බග බ්‍රහ්මයට ගිහිල්ලා කියලා බලන්නකෝ මැරෙනවනේ අපි. ඒ මනුස්සයා දැනුත් hina වෙනවද? ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා එහෙම මැරෙනවා කියන ලොකු වේදනාවක් නැහැ. පැහැදිලි මං කියන එක. අපි අද හිතන් ඉන්නේ අපේ මරණයට සාපේක්ෂවත් එතන දුකක් ඇති කියලානේ. මම කියන්නේ එහෙම නෙමෙයි මේ මොහොතේ දෙවියෙක්ගේ ස්වરૂපය හිතලා ගන්නකො. අපිට තියෙන දුකෙන් කෝටි ප්‍රකෝටින් බංගුවක්වත් දෙවියන්ට නැහැ. නමුත් ඒ දෙවිවරු නිවන් දකින්නවා. මෙච්චර දුක තියෙන මිනිස්සු නිවන් දකින්නේ නැහැ. හරිද? ඒකයි මම අර කියන්නේ නිකන් කියනව නෙමෙයි. අවේති මහ නරකේ ඉන්න කට්ටිය දන්න දුක තරම් අපි දුක දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දුක දන්නවා කියලා නිවන් දකින්නෙත් නැහැ. මොකද ඔය වගේ දුකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේලා පෙන්වන්නේ. හරියට දුක දැක්ක කෙනා දන්නවා මේ ලෝකේ පරම සැපයයි කියන තැනත් මේ දුක පවතිනවමයි නේද කියන එක. පැහැදිලිද? ඔන්න ඔය වගේ මනසක් ආපු දවසට පින්වත්නි ආයි බය වෙන්න එපා හීනෙන්වත්. අම්මා තාත්තා අන්‍යාගම ගුණත් ඉපදෙන කුස කවදාවත් මිත්‍යා දෘෂ්ටික නැහැ. ඒකයි කියන්නේ සෝතාපන්න වෙච්ච මනසක් කවදාවත් සාසනේ කෙලවර කරලම නතර කරනව මිසක්. මගදී මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඔන්න ඔය දර්ශනේ නිසා. පැහැදිලිද? නැතුව මේ ලෝකේ පවතින දුක ගැන දැකලා ඒකට කලකිරලා නෙමෙයි ඈ.
ඒක තමයි මේ ලෝකේ සියලු ආගම් වල කට්ටිය කරන්නේ දැන්. මැරෙනවා කොහොමද? අයහපත් පිරිස එකතු වෙනවා අපිට. හැමතිස්සෙම සැප නැහැ දුකමයි තියෙන්නේ. දුක වැඩිමයි මේකේ. ඒ නිසා මිනිස්සු කල්පනා කරලා මොන හරි විදිහක් ගන්නවා මේ තියෙන දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන්න ඕනේමද නැද්ද අපි? අන්න හරි. මම අහන්නේ සැපක් තිබ්බොත් නිදහස් වෙන්න ඕනේ කියලා හිතනවද? සැප තිබ්බොත් අපිට හිතෙන්නේම නැහැ නේද? ඊට හොඳට මොන ප්‍රඥාවන්තයර තේරෙන්නේ සැපෙන්ම නිදහස් වෙන්න ඕනේ කියලා. පැහැදිලි? මම දන්නේ නැහැ කොච්චර තේරුණාද කියන එක. නමුත් ඔන්න ඔච්චර සංකීර්ණයි මේ කතාව. පැහැදිලිද? ඒකයි නිකන් තේරුම් ගන්න මනස හකුලෝල නම් අහලා මේක තේරෙන්නේ නැති වෙන්නේ. ඔය කියපු හැම උත්තරයකම තිබේ ඉපදීම දුකයි කියලා නෙමෙයි. මට නම් හැබැයි ඉපදීම දුකයි කියලා කොහෙමද උත්තරයක් නම් ආවේ නැහැ හොඳේ. මට ඇහුන්නද දන්නේ නැහැ හරියට. මං හිතන්නේ එහෙම නැහැ ආවේ නැහැ. පියාදී හොඳට තේරුම් ගන්න ඒ වගේ තීව්‍ර න්‍යායක් කියන්නේ ඔය. මං කියන එක පැහැදිලිද? මං ඒකයි මේ මෙච්චර මේ වචන කියලා පෙන්නුවේ අපේ හිත චංචල නොවෙන්නේ අපි දන්න වපසරියෙන් මේ ටික අපි හිතන නිසා තාම. මීට එහා අපි හිතන්නේ නැහනේ. අපි කෙලින්ම අන්‍ය ආගම ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? මිත්‍යා දෘෂ්ටිකයි. මම ඒක කිව්වේ සංවේදී නම් ඕන තැනකින් අපේ හික්මීමට කරුණු ගන්නවා මිසක්. ඒවා ඉපදුවේ කවුද? දෙවියෝ ඕක වැඩක් තියනවද? මම කියන්නේ මේකයි දෙවියන් වහන්සේ හරි කියනවා නම් සියලු දෙනාට යහපත කරන්න කියලා පිළිගන්න ඕනද නැද්ද? ඇයි ඒ දෙවියන් වහන්සේ කියන හින්දාද? නෑ සංවේදීව හිතලා බලනකොට තේරෙනවා මටත් යහපත කරන්න කටියට යහපත. සසර යහපත් වෙනවා. මම මේ සසර අයින් කරන්නකෝ. ඉපදෙනවා කියනත් අයින් කරන්නකෝ. මේ මොහොතේ මගේ හිත සතුරු වෙනවනේ ඒකේ. ආහෙනම් කරන්න. පැහැදිලිද? බුද්ධ ශාසනයේ විදිහට බලෙන් හරි හික්මීමක් කරනවා නම් ඕගොල්ලෝ ඒක අතිශයින් වටිනවා. මං කිව්වනේ දැන් මේ අහන්නේ පරම නිවීම නම් එහෙනම් පරම නිවීමට සාපේක්ෂව අනිත් සියල්ලම නිවිලා නෙමෙයිනේ. පැහැදිලි කතාව. පැහැදිලි කතාව. එහෙනම් තේරුම් ගන්න මේක. හොඳට මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පිටුදී. මම ආයි නැවත මතක් කරන්නේ මේක හොඳට අහන්න ඕනේ. හොඳේ. චිත්‍රපටියක් පෙන්වන්නෝ නෙමෙයි මම. හරිද මේක තීව්‍ර වැඩි මනසකට. ඕක හරියම උදාහරණේ අවුරුදු 5 දරුවෙක්ටයි අවුරුදු 25 කොල්ලෙක්ටයි කිලෝ 5ක බරක් දුන්නොත් කවුද වැඩිලා උස්සන් ඉන්නේ? ඉතින් පොඩි කාට උස්සන් ඉන්න පුළුවන්. පොඩි කාට උස්සන් ඉන්න බෑමයි නේද? ඇයි ඒ? පොඩි එයාගේ දෝෂයක්ද? නෑ, එයාගේ ශක්තිය තාම නෑ. පැහැදිලි? ඒකයි මම කිව්වේ මේ කිලෝ 5 කියන ස්කන්ධය ධර්මස්කන්ධය කවදාවත් වෙනස්ුන්නේ නෑ. අපේ ඇඟේ හයියයි නැත්තේ තාම මේකට. ඒකයි මම කිව්වේ හරියට හිත හයිය නැතුව කිලෝ 5 දුන්නාම මෙහෙම ඉඳගෙන කකුල් දෙක විරුණා අන්තිමට. හරිද? පින්වත්නි මම ඒකයි කිව්වේ මේ ලෝකේ මොන ආගමක් දර්ශනයක් අලුතෙන් හඳුන්වලා දුන්නත් සම්‍යක් දෘෂ්ටිය දන්න කෙනාව බලෙන්වත් හරවන්න බෑ. මොකද එයා අර කෙරෝලෙන් අහුවෙලා ඉන්නේ දැන්. එයා දන්නවා සක්කරය ඇවිල්ලා කිව්වත්. ඒකයි කියන්නේ සක්‍ර දේවේන්ද්‍ර රාජපදවියට වඩා සෝවාන් ඵලෙ උතුම් කියන එක. දන්නවා සක්‍ර දේවේන්ද්‍ර පදවිය කියන්නේ හිඟඩකම. සෝදාපන්න ඵලයට සාපේක්ෂව කියන. පැහැදිලිද? මං අහන්නේ ඔන්න ඔය ස්ථාවර ප්‍රත්‍යක්ෂ සාක්ෂි ඔය හදවත්වල තියෙනවද බෞද්ධයෙක් කියලා කියන්න කියලා. අන්න ඒකයි මම කියන්නේ අපි හැමෝම අනික් කට්ටියගේ වැරදි හොයන්න නැතුව කරුණා කළා. අපේ දෝෂේ හොයාගන්නකෝ. ඔය මඩිහේ ලොකු හාමුදුරුවෝ හැමදාම ඒක කියපු කතාව මතක් කරන්නේ දේශනාවල. මඩිහේ ලොකු හාමුදුරුවෝ හැමදාම කිව්වේ මේ රටවල් හදන ඒවා කරන්න බෑ. මිනිහා හැදුනොත් රට හැදෙනවා. අපිට අද ඕනේ දැන් අපි මේ ශාසනය හොයන්න යනවා Taman හැදෙන්න. ශාසනය කොහොමද තියෙන ස්වභාවයෙන් තියෙනවා. මම හයියක් නැහැ ශාසනය තරන්න. පැහැදිලිද? පැහැදිලි මං කියන්නේ. ඕන නිකන් තේරෙන්නේ නැද්ද බණක් කියන්න කියලා කොච්චර දැඟලුවත් මූල ටික නැතුව එනම අමාරුයි මේක යන්න කියලා. ඒකයි අතිශය දරුණු හික්මීමක් නැතුව මේක වැටුනොත් පුදුමයි. මට නම් කියන්න තියෙන්නේ ඒකයි. පැහැදිලිද? ඒකයි කියන්නේ නිස්කලංක වෙන්න, ශුන්‍යාගාරයකට යන්න, හිතේ ස්වභාවය පොඩ්ඩක් බලන්න. එතකොට තේරෙයි කොච්චර වල්මත් සතෙන්ද ඉන්නේ කියලා. පැහැදිලිද? අපි කූඩු කරන් හිටියට ඕක. පැහැදිලිද? මම මේ කියන්නේ කාටවත් මෙතන තේරුම් ගන්න බෑ කියන අර්ථය නෙමෙයි. ඔබෙත් මගෙත් තියෙන අඩුපාඩු මම මේ පෙන්නන්නේ. පැහැදිලිද? මේ මෙච්චර සසරක් එන්න උනේ ඇයි කියන එකේ දෝෂෙ මේ යන්නේ. පිටාදී පැහැදිලිද? බැරි වෙලාවත් අපි මේ අද්දවේ මැරිලා ඊළඟ අද්දවේ ඉපදුනාට පස්සේ බෞද්ධ අම්ම කෙනෙක්ට තව ඉපදුනා කියමු පොඩි කාලේ. පිටරට ගියාම බෞද්ධයෝ කියලා හිතාගත්ත කොච්චර මිනිස්සු දැන් අන්‍යාගමයට පොත් වෙලාද? තේරෙන්නේ නැද්ද මේ මිනිස්සු බොරුවට අන්‍යාගමිකුණා නෙමෙයි. මේ වගේ තීව්‍ර ප්‍රශ්නයක් දැම්මට පස්සේ ඒගොල්ලන්ටත් උත්තරයක් නැහැ ඒක බොරුයි කියන්නේ. ඇයි කෙලින්ම කිව්වොත් ජාතියද ඕගොල්ලන්ට දුක ජාතියෙන් පස්සේද දුක කියලා දැන් බෞද්ධයගෙන් අහනවා. ටක් ගාලා කියනවා ජාතියෙන් පස්සේ දුක. ඊට පස්සේ ටක් ගාලා පොත පෙරලා කියනවා මේ බලන්නකො.
අපේ ආගම කියන්නේ මොකද්ද? ඉපදීම නෙමෙයි ප්‍රශ්නේ. ඉපදීම නෙමෙයි ප්‍රශ්නේ. ඉපදුනාට පස්සේ නෙමෙයි මනුස්සතරයේ දුක මේ කියලා තියෙනවා හරියටම. ඉපදෙන්න තැනක් තියෙනවා. ඊට පස්සේ කිසිම දුකක් නැහැ. ඊගොල්ලෝ මම කියන්නේ ප්‍රඥාවන්තයෙක් ඒ ආගමට නොගියොත් පුදුම වෙන්නේ කියලා. පැහැදිලි. මං කියන්නේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ මිනිස්සු දුෂ්ප්‍රඥ නැහැ. හරියට අවබෝධයක් ලබන්න ඕන දර්ශනයක් නොහම්බ වෙච්ච එකේ පාඩු නිසා ඒගොල්ලෝ එහෙමුනේ. ඒ හින්දා ඒගොල්ලන්ට බැලලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශංසා කරලා වැඩකුත් නැහැ. පැහැදිලිද? මම කියන්නේ ඕවෑන් කිව්වේ මේ අපි උසස් පහත් කියන මොනවත් නෙමෙයි. අපි මේ ශාසනය කියන වටපිටාවේ හිඳලත් අපිට ඒක තාම හම්බෙලා නැහැ. පැහැදිලිද? ඒකයි මම කිව්වෝ හිතලා ගලන්න. හරිද? දැන් අපි කොහොම හරි මෙතන කතන්දරේ අපි හමාර කරගන්න ඕනේ ඉක්මනට. ජාතියම දුකයි කියන තැන වැටහෙන්නේ නැතුව පින්වදින් මොන සෙල්ලම් දැම්මත් මේකේ ඕගොල්ලන්ව හරවන්න මහ වෙලාවක් යන්නේ නැහැ. මෙහෙම කරනකොට හරවතේ. ඒ නිසා මුලින්ම බලන්න තමන් වඩන ප්‍රතිපදාව තමන් අහගත්ත ප්‍රතිපදාව තුළ ජාතියෙන් පස්සේ දුකක් ගැනද කියන්නේ ජාතියම දුකක් කියලාද මේ තමන්ට තේරෙන්නේ කියන එක. ජාතියෙන් පස්සේ දුකක් තේරිච්ච මනසටයි පින්වත්නි වෙන්නේ එක්ක කාමසුකල්ලිකාණ යෝගයේ රජ කරගෙන ඉන්න නැත්නම් අත්තකිලමතාණ යෝගයට බහින්න. පින්වත්නි ඒකයි බුදු පියාණන්සලා මේක නිකන් කිව්වා නෙමෙයි. ඒ අන්ත දෙක තුච්චයි කියලා කිව්වේ ඔන්න ඕක නිසා. තුච්චයි ජාති දුක නොතේරන තාක් ඔය අන්ත දෙකට බහින එක නවත්තන්න බෑ. ජාතියම දුකයි කියලා දැකපු තැන අර අන්ත දෙකට බහිනවා කියන එක වෙන්න බෑ. වෙන්නේ නෑනේ මේ හොඳේ බලෙන්වත් වෙන්න බැරුව යනවා ඒක. පැහැදිලිද? ඔන්න ඔය වගේ අතිශය තීව්‍ර ප්‍රඥාවන්ත ශාසනයක් ඔය තියෙන්නේ. පැහැදිලිද මං කියන කතාව? පැහැදිලි නේද? මං හිතනවා අත්කලමතාන යෝගයේ එහෙම හොඳට තේරෙන්නද කියන එක. මොකද ඒක හොඳට තේරුම් ගන්න අපිට ප්‍රතිපදාවට එන්න වඩන්න වෙන්නේ ඔය පැත්තේ කෑල්ලක් තමයි මුලින්ම. ඒක නිවන කියලා හිතන්න එපා කියන්නයි මම මේක කිව්වේ. මොකද ඕක නිවන කියලා පැටලුනොත් එහෙම ඊට යා හිතන්නේ නැති නිසා. පැහැදිලිද? අර්ථය පැහැදිලිද? අර ප්‍රශ්නේ තාමත් සභාවට විරුද්ධයි ඈ. මම මේක වෙන්නනවා පින්වත්නි අපි කොහොමද මේ කතන්දරේ අන්තවලට යන්නේ කියන එක. එන්න මේක ගන්න. අපි පින්වත්නි මේ මලක් කියන මේ ස්වභාවය. හරිද? මේ මලක් කියන එක තේරුම් ගන්න මලක් කියද්දි දරුවෝ, වාහන, සල්ලි මේ ඔක්කොම ගැන කියන්නේ. හරිද? දැන් ඔතන සාන්ත ලංකාවේ එකක් සද්ද දෙනවනේ. දැන් හැමෝටම අමුතු එකක් එනවා. කාගෙත් නැහැ ෆෝන් එක. පැහැදිලි. මම ඔතනින් අහන්නම්කෝ. හරිද? ඉපදීමද දුක ඉපදුනාට පස්සේ මේ ෆෝන් සද්ද එන හින්දාද දුක? හරි ඒ මොහොතේ කියලා තේරුනේ ඉපදිලා 100න් හිටපු නිසානේ. ඉතින් ඒකට ඉපදුනාට පස්සේනේ කනට ඇහෙන්නේ. පැහැදිලිද? මම කියන්නේ. හරිද? මෙන්න මේක ගන්න. දැන් මම ඉස්සෙල්ලා මල කියලා හඳුන්වලා ගත්තේ පංචකාමයට නමක්නේ. පංචකාමයේම තමයි පින්වත්නි ලෝකීය කියන එකටත් නම. හරිද? ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ පංචකාමී කියලා ගත්තාම ඕන එකක් හරි. හරිද? ඒ කියන්නේ අක්කා මල්ලි නංගි මොනවා හරි. පේන, ඇහෙන, දැනෙන, හිතෙන ඕනම එකක්. ඔය මොනවත් ඕනේ හිතට හිතෙන ඕනම එකක් පංචකාමී. හරිද? පංචකාමී කියලා කිව්වේ මෙහෙමයි ඈ. ඒ කියන්නේ හිතෙනවා නම් හිතෙන දින දරුණුම තැන පංචකාමී. ඊට වඩා අඩුවෙන් හිතනවා නම් නාසය දිව ශරීරය නෑ ඇහැයි කන. ඊට වඩා අඩුවෙන් හිතනවා නම් හිත. පැහැදිලිද? හරි නේද? හරි. ඔන්න බලන්න වැඩි. අපි ගමු දැන් පංචකාමී කියන මල කියලා අරගෙන. ඊට මේ මල කියන එක අපේ හිතට ගන්නවා. දැන් මේ මල කියන එක හිතට පේන්නේ නැහැ. ඒ කියන්නේ හිතට තේරෙන්නේ නැහැ මල කියලා. අපි අද හිතන් ඉන්නේ කොහොමද? මල කියන එක හිතට තේරෙන්නේ අනිවාර්යයෙන්ම ඇහැ කියන එක උපනිෂේධද නැද්ද? ඒ නිසා මල කියන එක බලන්න ඇහැක් ඕනේ. මම දැන් මල කියලා කිව්වහම ඕගලන්ට ඕකේ බර තේරෙනවද නැද්ද? සුමුදුකම සුවඳ තේරෙනවද නැද්ද? ඒ කියන්නේ මේ මල මෙතන මේ තිරේ පෙන්වන සැනින් මලක් සම්බන්ධව තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච පොළම එනවද නැද්ද? එහෙනම් පිටුනේ මට හොඳට හිතලා කියන්න යම් දවසක මලක සුවඳක් ආග්‍රහණය කරලා ගත්ත මතකය නේද මේ මොහොතේදී මේ මල මෙහෙම සුවඳයි කියලා තේරුම් කරවන්නේ. එහෙනම් ඒ සුවඳ ගන්න පළවෙනි දවසේ නහයක් ඕනවාද නැද්ද? ඒ ගත්ත නිමිත්තෙන් නේද මේ මොහොතේ මලේ සුවඳ තේරෙන්නේ? එහෙනම් හොඳට බලන්න මේ මොහොතේ නහයක උපනිෂ්ඨය අපිට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. ඒකෙන් තේරුම් ගන්න ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියේ උපනිෂ්ඨයෙන් තමයි හිත කියන එකට මල කියන එක තේරෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. දැන් බලන්න මේ අන්ත වලට වැටෙන විදිය. දැන් පින්වත් යම් දවසක එයාට තේරුණොත් මෙන්න මේ කාරණාව. එයාට තේරෙනවා මේ කවුරු හරි දැන් මේ ලෝකේ ඉන්න කෙනාට මල තේරෙන්නේ.
එයාට තේරෙනවා යම් දවසක මෙන්න මේ මල කියන එක කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. වසඟේ පවත්වන්න බෑ. ස්ථිරසාර නැහැ. පෙළෙන සුළුයි, දුක් දෙන සුළුයි, අසාරයි. ඔය ආදි වශයෙන් මොන හරි තේරෙනවා. තේරුණාට පස්සේ එයා මොකද කරන්නේ? මේ මල කියන එක අයින් කළා දානවා. පැහැදිලිද? මල කියන එක අයින් කරාට පින්වන්දි ඇස කන නාසය දිව ශරීරය කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. පැහැදිලිද? කාමසුකල්ලිකාණ යෝගයේදී මල කියන එක මගේ කියලා ගන්නවා. එතකොටත් ඇස කන නාසය දිව ශරීරය තියෙනවද නැද්ද? තියෙනවා. හරි. මම මෙහෙම කිව්වා. දැන් මේක හොඳ තීක්ෂණව හිතන්න ඕනේ. ඔන්න ඔහොම රූපේ ආවහම මං අහන්නේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ මොකද්ද? මොකද? ඔසරහන මං කියනකොට නමක් කිව්වනම් හොඳයි ඉතින් රූපයක් ඕවන්නේ මලක්. මං අහන්නේ පේන්නේ මොකද්ද කියලා. පේන්නේ මොකද්ද? මොකක් පේන්නේ? ඔය කියන්නේ මලක් කියලා පේනවා කියලා කියන්නේ මලක් කියලා ඇහැට පෙනිලාද මලක් කියලා හිතට තේරිලාද? හිතට තේරුණ එකට කියන වචනේ තමයි දැනෙන්නේ මොකද්ද කියන එක. මං අහුවේ පේන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද මං කියන්නේ? එතනත් සටහන කියලා තේරෙන්නේ ආ හිතට. ඇහැට ගෝචර වර්ණ පැත්ත පින්වන්දි. පැහැදිලිද? දැන් බලන්න මම මෙතන ඇහැ ගත්තොත් කන නාසය දිව ශරීරය කියන කොහොම ගමුකෝ. ඇත්තටම මෙන්න මේ මල කියන කෑල්ල අපිට හිතනකොට මලක් පේනවා කියලා. ඇත්තටම බලන්න මම මේක කපලා දාලා මම කියන්නම්. ඇත්තටම මේ ඇහැට පේන්නේ මොනවද? වර්ණ කියන කෑල්ල. පැහැදිලිද? දැන් වර්ණය තුල මල් නැහැනේ. හැබැයි මේක තේරෙන්නේ සූක්ෂමව හිතුවොත්. හරිද? ඊට පස්සේ කනට ඇහෙන්නේ මලේ මේ අපිට තේරෙන්නේ මලේ සද්ද කියලානේ. කනට ඇහෙනවද මලේ සද්ද? නෑ ඒකට අහුන්නේ සද්ද. ඒ වගේ බලන්න පිළිගන්න මෙතන වැඩේ ශබ්ද මෙතන මලේ ගඳ අහුවෙන්නේ හිතට. මෙතන අහුවෙන්නේ ගන්ධය. මම මේ තාම මේ පොඩි පලංචි කෑල්ල කියන්නේ මේ හරියට ඉවර ගන්න නෙමෙයි. දිවට තේරෙන්නේ රහක් මිසක් මල් රහ නෙමෙයි. ඒක පැහැදිලිද මම කියන එක? අතට අහුවෙන්නේ රළු හෝ සියුම් ස්පර්ශයක් මිසක් මලේ ස්පර්ශ නෙමෙයි ඈ. ඒතර අපි හිතමු සියුම් කියලා. පින්වත්නි දැන් කෙනෙක් මේ විදිහට අර්ථ ගත්තොත් එයාට තේරෙනවද නැද්ද කවදාවත්ම මලක් කියන එක ඇහැට පේන්නේ නැහැ කියන එක. පැහැදිලිද? එතකොට එයාට අර්ථයක් එනවද නැද්ද? ඇහැ තියෙන එක තේරුමක් නැහැ නේ එහෙනම්. ඉතින් ඇහැ තිබ්බා කියලා මලක් පේන්නේ නැත්තම් ඇහැට කාර්යයකුත් කරන්න ඉතින් එතන අහුවෙන්නේ නැත්තම් ඇහැ තියෙන්න ඕනේ නැහැ නේද? දැන් මොකද කරන්න පින්වත්නි? ඒ පිරිස කරන වැඩේ ඒගොල්ලන්ට තේරෙනවා මලක් පේනව නෙමෙයි ඇහැට මල් පේන්නේ නැහැ. ඒ හින්දා ඇහැ කියන එකේ අපි හිතන් හිටපු කාර්යය වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඇහි කලකිරෙනවා. මේක සාසනයේ අර්ථ දිනව මෙහෙම බලන්න දැන් අපි විකෘති කරලා අරන් තියෙන විදිය. බුදුපියාණන් වහන්සේ කිව්වම ඇහි කලකිරෙන්නේ කියලා කෙනෙක් කලකිරෙන්නේ මෙහෙමනම් දෝසයි. ඇහැට මල් පේන්නේ නැහැ. ඇහැට පේන්නේ පාටක් නේ කියන අර්ථේ. ඇහි කලකිරිච්ච කෙනාට වෙන්නේ ඇහැක් නැති තැනකට හිත තියන්න. පැහැදිලිද? කනට ඇහෙන්නේ මල් සද්ද නෙමෙයි අම්මගේ සද්ද නෙමෙයි කනට ඇහෙන්නේ සද්දයක් නේ කියලා තේරිච්ච කෙනාට. එයාගේ කන සම්බන්ධයට කලකිරීමක් එනවා. එතනදී එයාට තේරෙනවා කනක් නැති වුණා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ඉතින් සද්ද නැහෙන්නේ. ඒ මට්ටමේ මොකෝ වෙන්නේ? කනක් ඕනේ නැහැ කියන චිත්තය ඇති වෙනවා. කනක් නැති තැනකට යන්න පුළුවන් වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? අරූපාවචර බ්‍රහ්මතල කියන්නේ ඒවටද? ඔය අසඤ්ඤ වෙන්න යනවා කියන්නේ උඹට තමයි ඉතින්. ඊළඟ හොඳට වෙනකොට මම ඒකයි කිව්වේ. වචන පදේ ගැඹුර අපි හිතනවට වඩා දරුණුයි මේවා. කෙනෙක් කිව්ව සැනින් තේරුම් ගන්න එපා ඇහි කලකිරීම කියන්නේ මේ වගේ එකක් කියලා. මේවා කියන්නේ මේ සාමාන්‍ය තාපසයෝ කරන වැඩ. මේවා කරේ ශාසනයේ කට්ටිය නෙමෙයි. හැබැයි මං කියන්නේ මෙහෙම හරි කලකිරෙන එක හොඳයි. නිවන කියලා ගන්නෙ නැතුව. මගේ හැමතිස්සෙම සීමාව තියාගන්න ඕනේ. මම සීමාවේ කියන්නේ ඒක නිවන් කියලා නොගන්න තාක් ඊටා හොඳයි කරන එක. හැබැයි නිවන් කියලා ගත්ත තැනින් ඒක නොකර ඉන්නව නම් ඊට වඩා හොඳයි. මං කියන්නේ පැහැදිලි නේද? මම ඉස්සරහ කිව්වද අත්ත කියලා මතාන යෝගයේ ගැටලුවක් නැහැ. ඒක අනාර්යයි කියලා දන්න තාක්. ඒක තේරුණොත් ඒක ආර්ය කියලා. එදාට නවත්තන එකමයි හොඳ ඒක. පැහැදිලිද? ඒ නිසා ඇත්තට මම මේක මේ මහා ලොකු වෙනසක් කිව්වා නෙමෙයි. මේ දැන් මම මොකද්ද කරේ? මල කියන එක ඇත්තටම අපිට පේන්නේ නැහැ කියලා අර අපි දරන් හිටපු මලේ දෝෂයක් පෙන්නුවා. දැන් කලකිරනවා
හිත. දැන් හිමීට හිත ඇහැ කන නාසය දිව ශරීරයෙන් අයින් කරනවා. අයින් කරාට පස්සේ පින්වන්දි වෙන වැඩේ මේකයි. කලින් මොකෝනේ පළවෙනි සැරේ මල ඕනේ නැහැ කියලා අයින් කරා. දැන් මලක් ඇතරම පේන්නේ නැහනේ කියලා ඉන්ද්‍රිය ටික අයින් කරා. පියාණි ඒ මෙන්න මේක ඉතුරුද නැද්ද? පැහැදිලි මං කියන එක. මල මගේ කරගන්නකොටත් මල මගේ වුණා කියලා තේරුනේ හිතට. දැන් මට මල පේන්නේ නැහැ කියලා තේරෙන්නේ හිතට. මේ අවස්ථා දෙකේම කාමසුකල්ලිකාණ යෝගය තුලත් අත්තකිලමතාණ යෝගය තුලත් හිත සුද්ධ වෙනවද නැද්ද කියලා බලන්න. හිත සුද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕකයි දෝෂේ. පැහැදිලි මං කියන එක. පැහැදිලි මං කියන එක. පැහැදිලිද? පින්වත්නි අපි ඉපදෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේක තේරුම් ගන්න. පින්වත්නි යම් දවසක අපි මැරෙන මොහොතේ හරිද? අපි මැරෙන මොහොතේ අපිට බොහෝ වෙලාවට මොනෝhari ලෝකේ තියෙන අදහසක් එනවද නැද්ද? පැහැදිලිද? මේ ලෝකේ තියෙන අදහසක් එනවමයි. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. රූප හරහා ඇහැ කොහොම ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඇස කන නාසය දිව ශරීරය හරහා අපිට අදහසක් එනවා මලක් ගැන. හරිද? ඔන්න බලන්න මෙන්න වැඩි. මම කිව්වේ මලක් ගැන කිව්ව සරින් ඕගලන්ට අදහස ආව නේද? පාට මෙහෙමයි, ශබ්ද මෙහෙමයි, ගන්ධ මෙහෙමයි, රස මෙහෙමයි පංචකාමයේ ගැන. ඔය පංචකාමයේ ඒ තියෙන සිතුවිල්ල හිත තුළට ගන්න නම් ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය වල උපයෝගීතාවය තියෙන්න ඕනවාද නැද්ද? නැත්තම් කවදාවත් මලේ පාටක් ගැන කියන්න බෑනේ. බලන්න බෑනේ මේ වැඩේ. තමන් මැරෙන මොහොතේදී තමන්ගේ හිතේ ලෝකය සම්බන්ධ මොන හරි අදහසක් තියෙනවා කියන්නකෝ. පුතා, දුව, නංගි, මල්ලි මොන හරි. ඒ කියන්නේ පංචකාමයේමනේ. පින්වත්නි බලන්න හිතට පංචකාම අරමුණද ආවා කියලා අපිට තේරුනේ ඉන්ද්‍රිය පහ හරහානේ දැන්. මං අහන්නේ ඉන්ද්‍රිය පහ හරහා ආපු අරමුණු වලින් නම් හිතේ තියෙන පංචකාම සිතුවිල්ල ඇති උනේ හිතට කවදාවත්ම පුළුවන්ද ඉන්ද්‍රිය පහ නැතුව ඉන්ද්‍රිය පහ උපනිශ්චය කරගෙන ආපු අරමුණු වලින් හිතේ ලෝකේ අරමුණක් භුක්ති විඳින්න. වාක්‍ය දිගයි හොඳේ අහන්න ඕනේ කිව්වේ ඒකයි. අවසාන මොහොතේ හිතට එනවනේ අරමුණක් ලෝකේ. මං අහන්නේ ඔය අරමුණ හිතට ගන්න ඉන්ද්‍රිය පහ ඕනවාද නැද්ද? ඕන වුණා. මං අහන්නේ ඔය ඉන්ද්‍රිය පහ උපනිශ්චය වෙන හින්දාමනේ හිතේ මල තියෙන්නේ. නේද? මං අහන්නේ කවදාවත් හිතට පුළුවන්ද ඔය ඉන්ද්‍රිය පහ නැතුව ලෝකේ අරමුණක් හිත තුල තියාගන්න? බෑ. පින්වන්දි එහෙනම් මට කියන්න මැරෙන මොහොතේ හිත තනි වුණොත් හිත තුල අරමුණු වෙලා තියෙන ලෝකෙ සිතුවිල්ලක් නම් හිතට බැරිම නම් ඉන්ද්‍රිය පහ නැතුව තනියෙන් මේක තියාගෙන යන්න අනිවාර්යෙන් අනිත් පැත්තට ඉන්ද්‍රිය පහ එන්න ඕනද නැද්ද? ඒ කියන්නේ ඉපදුනා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඒකයි මේ මොහොතේ දැන් මලොත් ඕගොල්ලෝ දන්නවනම් බණක් අහන කොටයි මැරුණේ කියලා. බණක් අහනවා කියන්නේ යහපත් පැත්ත. එතකොට ඉන්ද්‍රිය පහ කොහොමද එන්න ඕනේ? අයි බණක් අහගත්තේ කනෙන්නේ. එතකොට කන එනවා නම් ඇසත් එනවා. ඊටු ඉන්ද්‍රිය තුනත් එනවා. ඒක පිළිහිටන්නේ කොයි තලයේද? මොන තලයේද? බොහෝ දුරට දිව්‍ය හෝ මනුස්ස තලය. ඉතින් ආයි ඉපදිලා. දැන් මම මේ ආයි කිව්වේ දිව්‍ය තලයකට යන්නේ කියලා නෙමෙයි බණ අහන්න. මම මුලින්ම කියවනේ ජාතියම දුකයි කියලා කියපු සාසනයක් මේ දැන්. පැහැදිලිද? පැහැදිලි මං කියන එක. හරි. ඔව් ඒක මං කියන්නම්. හරිද? දැන් ඔය අපිට තේරෙන්නේ ටක් ගාලාව තමයි. අපිට ටක් ගාලා තේරෙනවා හරි මල කියන අරමුණ තියෙන නිසා නම් ඉපදෙන්නේ මල කියන අරමුණ ආවේ නැත්තම් හරි නේද කියලා. මම ඒක තව ටිකකින් පෙන්නන්නම් ඈ. හරි. මෙන්න මේක බලන්න පිටාද. මල කියන සංඥාව හිත තුල තියෙනකොට මොකෝ වෙන්නේ? හිතට මල ගන්න ඉන්ද්‍රිය පහක් ඕන වුණා. හිත තුල කවදාවත් මල තනියෙන් පිහිටන්නේ නැහැ. දැන් මොකෝ වෙන්නේ? ඔය තියෙන හිතේ මල නිසා අනිවාර්යෙන් ඉන්ද්‍රිය පහ එනවා. ඉන්ද්‍රිය පහවට පස්සේ ආයි අපේ මොඩකමට ඉන්ද්‍රිය පහ අරගෙන ආයි මල් බලනවා. ආයි හිතට මල එනවා. ඒ මල නිසා ආයි පහ එනවා. පහ නිසා මල එනවා. මල නිසා පහ වෙනවා අන්තිමට. පැහැදිලිද? පැහැදිලි කතාව. මෙන්න මේකට කියන සුසුයි සංසාර චක්‍රයෙන් කියලා. මේක අරගෙන සංසාරේ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න පිළිවන් මෙතන කවදාවත් මේ ඇඟ සුද්ධ කරලා ලෙහන්න බෑ මේ තන. අර උඩ සුද්ධ කරොත් හිතේ තියෙන මන සුද්ධ කරොත් විතරමයි මේ චක්‍රය නවත්තන්න පුළුවන්. පැහැදිලිද? අර්ථ පැහැදිලිද? තේරුණානේ මේ කතාව? ඒ හින්දා අපි හොඳට මුලින්ම තේරුම් ගන්න. ඕගොල්ලෝ සාසනයට එනවද නැද්ද කියන ඕගොල්ලන්ගේ අදහස. නමුත්
ඇයි අපි මේ ලෝකේ යහපත්ව ජීවත් වෙන්න ඕනේ කියන එක හොඳ සාක්ෂියක් මේක. අයහපත් සිතුවිල්ලක් හිතුනොත් අයහපත් සිතුවිල්ල ප්‍රත්‍ය වෙලා ඉන්ද්‍රිය ටික ලැබෙන්නේ අයහපත් තැනකට. පැහැදිලිද? ඒ නිසයි බුදු පියාණන් වහන්සේලා කියන්නේ සියලු අකුසල් කරන්න එපා මහණෙනි කියලා. පිනම කරන්න කිව්වේ ඔන්න ඕකට. උන්වහන්සේලා පිනම කරන්න කිව්වේ මේ නිවන් දකින්න හින්දා නෙමෙයි. පින කරලා යම්කිසි සුගතියකට ආවොත් ඒක උපනිශ්චයයි නිවන් දකින්න. නැත්තම් කරන්න බෑ. පැහැදිලිද? පැහැදිලි මං කියනට තේ. අන්න ඒක තේරුම් ගන්න. ඔන්න ඔය තාර්කික අදහස හිතට තියෙනවනම් ඒක නා දෙසරක් හිතන්නේ නැහැ පින් කරනවා. පැහැදිලිද? අපිට කිසිම සාක්ෂියක් නැහැ නේ ඉපදෙනවා කියලාවත් මේ කියන්නේ. පැහැදිලිද? පැහැදිලි මං කියන එක. මම ඒකයි කිව්වේ. පිටසක්වලක ජීවියෙක් වුණත් ඇවිල්ලා හරියට මේක ඇහුවොත් ඒකටත් තේරෙනවා ඉපදෙනවා කියන එක. එදාට සාස්ත්‍රීය ගෞරවය පිටනවා බුදු දහම වහන්සේලා මේ වගේ උතුම තමයි කියලා. පැහැදිලිද? මං කියන්නේ ඒකයි. අපේ තියෙන ශ්‍රද්ධාව ස්ථිරසාර කරගන්න හරියට හිතලා. මොකද ওই ශ්‍රද්ධාව තියෙන්නේ මේ වටපිටාව දින තාක් විතරයි. ඒක තේරුම් ගන්න. හැබැයි ස්ථිරසාර වෙච්ච අත්දැකීම සාසනේ තිබ්බත් එකයි නැතත් එකයි. අන්න එදාට අපි තනියි. නැත්තම් එහෙම අද අපිව වාත්තම් කරන්න මිනිස්සු ඕනේ. ෆොටෝ ගලා අයින් කරන්න මිනිස්සු ඕනේ. තනියෙන් බෑනේ. එහෙම කරන්න එහෙම වෙන්නේ කාටද? වැඩි හිටියන්ටද ලදරුවන්ටද? වාත්තම් කරන්න වෙන්නේ ලදරුවන්ට. ඒකයි බුදුගණස් කිව්වේ. මහණෙනි මම පිටිපස්සෙන් ඉන්න ඕනේ ලදරු කාලේ විතරයි. වැඩි හිටුනාට පස්සේ මම ඉන්න ඕනේ නැහැ. කොහොමද ඔයගොල්ලෝ දන්නවා යන්න ඕනේ. ඒක තමයි කොහොමද හොයන්න කියන්නේ. පැහැදිලි කතාව. ඉතින් මෙන්න මේ රූප සරණ මම දැම්මෙම ඕන කෙනෙක්ට අතන මට චිත්‍ර වලින් පෙන්වනකොට සෑහෙන අර්ථයක් එනින්ද. හරිද? එහෙනම් මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුනොත් මං හිතන්නේ ආපු කාලෙන් මේ පාඩුවක් වෙන්නේ නැහැ. මේක හරියට තේරුණා. පැහැදිලි? හරි. කොයි සියල්ලද? දුක කියන එකත් ඉපදෙන තැන හටගෙන කියලාද කියන්නේ? ඔව් හරි. මං අහන්නේ උදාහරණයක් කියන්න බලන්න. ඔව් ඒ තමයි. මොකක්ද පැහැදිලි වෙන්නේ එතන? ඔව් හරි. මං අහන්නේ මේකයි. ඔව් මගේ තාම එතන ප්‍රශ්නේ ලෙහුණා නම් වටිනවා. ලෙහුණ නැත්තම් ඊට වඩා වටිනවා. හරිද? මං කියන්නේ මේක. දැන් බලන්න මම කියපු එක හරියට හරි. ඒක හරියට ලෙහුණා නම් නමුත් මං අහන්නේ මේකයි. ඉන්ද්‍රිය ටික ලැබෙන එකේ පාඩුව මොකද්ද? මම අහන්නේ ඉන්ද්‍රිය ටික ලැබෙනකොට තියෙන දුක මොකද්ද? ඔව්. මොකද්ද භවයේ තියෙන දුක? හරි ඒක තමයි මම දැන් අහන්නේ ඉන්ද්‍රිය වල දුක මොකද්ද කියලා. හරිද දැන් ඔන්න අත්‍යවශ්‍යම උත්තරය මම මේ කියන්න යන්නේ. අර මාව ඉස්සෙල්ලා අහපු නෑ කවුද මම මට මතක නෑ අහපු කෙනා මලක් නැත්තම් මොකද කතාව කියන්නේ. පැහැදිලිද? මෙන්න මෙතන තේරුණා මෙතන තමයි අපිට අහු නොවෙන ඇත්තම ලියන්න ඕන තැන. පැහැදිලිද? මෙන්න මේක අතිශයම තීව්‍රයි හොඳේ. මම මේක අවධාරණයෙන් මතක් කරලා කියන්නේ මේක තේරුම් ගන්න කියන එක. නේද තමයි මේක හරියට තේරෙන්න ඕනේ මලක් නැති කී පාඩු මොකද්ද කියන එක. මම ඔය ඉතාලම සරලව මම මෙතන තියෙන උපකරණයෙන් පෙන්නන්නම්. හරිද? දැන් ආයෙත් අවංක වෙලා උත්තර දෙන්න ඕනේ. හරිද? නෑ ඒක තමයි එහෙම නෑ. හරිද? හරි. මෙන්න බලන්න. මලක් තියනවා කියන එකනේ අපිට දැන් දෝෂය කියලා තේරුනේ. මට මේ අතර මේ රූප සරණේ පෙන්වන්න බෑ මේ කතාව. ඒකයි මේක මෙහෙම කරන්න වෙන්නේ. හරිද? මලක් තියෙන නිසානේ ඉපදෙනවා කියලා අපිට දැන් මේක තේරුනේ. කෙනෙක්ට ඊටාම සාධාරණ ප්‍රශ්නයක් එනවා. හරි මේ නිවන කියලා කියන්නේ මලක් නැති තැන වෙන්නද කියලා. ඒක එහෙමද කියලා තමයි දැන් තේරුම් ගන්න ඕනේ හරියටම. මොකද පින්වාදී බුදු ගණනාසල මතක් කරන්නේ තියෙනවා කියන අන්තර වඩා දරුණුයි නැහැ කියන අන්ත මේකේ. ඒකට තමයි බිඳුවක් හරි පොඩ්ඩක් හරි කකුල බැලුනොත් වැටෙන්නේ අපි. ලින්ගැට්ටින් එක හොඳයි ඈ. මේ මිනිස්සයා ඉන්නවා කියන එක හොඳයි. මිනිස්සෙක් නැහැ කියලා කියනකට වඩා. ඒ කියන්නේ ඔහුගේ දරුණු තර මොකද්ද? අම්මා ඉන්නවා කියන එක 1000 සම්පතයි. අම්මෙක් නැහැ කියන දෘශ්‍යයට આવොත්. ටිකට් එක මම දැන් ලියලා දෙන්නම්. අනිවාර්යෙන් පයින්නවා. අවීදි මහ නරකයෙන් එහා පැත්තට. ඒකට කියන්නේ ලෝකුම නරකය කියන්නේ. ඒක සක්වලෙන් පිට පයින්නවා. පැහැදිලිද? පංචානන්දරීය පාප කර්මය කළොත් ඒත් ලෝකේ ඉන්නේ. සක්වල ඇතුලේ. මිත්‍යා දෘශ්‍යයට පැන්න සැනින් සක්වලෙන් පිට. එන්න වෙන්නේ නැහැ හොඳේ. එන්න වෙන්නේ නැහැ නෙමෙයි එන්න බෑ ඉතින්. හරිද? දැන් තේරුම් මේක. මෙන්න මේක හරියට බලන්න ඕනේ. මම ඊට පස්සේ මේක ඇඳලා පෙන්නන්න. නමුත් මේක බලන්න. හැමෝටම පේනවනේ මේක. හරිද? දැන් මේක දැක්ක ගමන් කෝප්පේ කියන සංඥාව ආව නේද? මේක තේරුම් ගන්න ඕනේ. මම මේ කියන්නේ දැන් මේ තණ්හාව පැත්තේ විස්තරේ දුක්ඛාර සත්‍යය සමුදය. ඔන්න බලන්න මේ කෝප්පේ කියලා හැමෝටම තේරුණානේ. මම හිතන්නේ කෝප්පේ නොතේරුණත් මොකක් හරි බලඳක් හරි කියලා තේරෙයිනේ. පැහැදිලිද?
මෙන්න මේ කෝප්පේ කියන එක දැන් මේක පෙන්නකොටම දන්නවද නැද්ද? හාමුදුරුවන්ගේ අතේ කෝප්පේ තියෙනවා කියලා. පැහැදිලිද? ඒ කියන්නේ කෝප්පයක් ඇත. පැහැදිලිද? කෝප්පයක් ඇත. හරි නේද? පැහැදිලි මං කියන්නේ කෝප්පයක් ඇත. ඉස්සෙල්ලා මොකෝ උනේ ඉපදෙන්න හේතුනේ ඇයි? මලක් තියෙනවා කියන සංඥාව. ඔන්න දැන් තේරුම් ගන්න මම මේ පෙන්නන එක ඕගොල්ලන්ගේ පැත්තෙන් උත්තරේ ඕනේ. හරි. දැන් කෝප්පයක් තියෙනවද නැද්ද? කෝප්පයක් නැහනේ. දැන් හොඳට හිත බලන්න. නැත්තේ මොකද්ද? නැත්තේ කෝප්පයක් කියලා දන්නව නේද? ඒ කියන්නේ පින්වත්නි කෝප්පේ කියන සංඥාව තාම හිතේ තියෙනවද නැද්ද? මම කිව්වේ අතේ කෝපේ තිබ්බොත් ඉපදෙනවා කියලාද හිතේ කෝපේ තිබ්බොත් ඉපදෙනවා කියලාද? ඒ හින්දා දැන් හිතේ කෝප්ප තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? පින්වත්නි මේ කෝප්පේ මේ තියෙන නිසා දුකක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒක මේ ලදරු පාසලේ කතාවක්. ඉතින් මේක නිසා දුක නම් කරන්න තියෙන්නේ මොකද්ද? මේක අයින් කරා නම් වැඩේ හරිනේ. මං අහන්නේ දැන් මේක අයින් කරාට පස්සේනේ දෙවෙනි තැනට ආවේ. දැන් දුක ගෙවිලාද? ඊට වඩා දුකයි. ඇයි ඉතින් කෝපේ පේන්නත් නැනවට කෝපේ කියලා දන්නවා. පැහැදිලිද? නෑ ඒ නැත දෘෂ්ටිය. කෝපයක් ඇත කියලා ගත්තාම පේන්න හරි තියෙනවනේ. මං අහන්නේ මෙහෙම දැන් කරද්දි පේන්නවත් නෑ නේක. පැහැදිලිද? එතකොට හිතෙන්ම හිතලමත් අරගෙන නැද්ද කෝපේ? අරකට වඩා එෆර්ට් එකක් තියෙනවද නැද්ද? මහන්සිය. ඒකයි පිටුන්දි කියන්නේ ඩබල් එෆර්ට් දාලා යන්න වෙන්නේ පල්ලෙහාට අන්තිම. පැහැදිලිද? ඒකයි අවීති මහා නරකයෙන් පිටපයින්නවා කියන එක ලේසිත් නෑ හොඳේ. අම්මෙක් නෑ කියලා හිතන එක අතිශයම අමාරුයි. හැබැයි එහෙමත් කරපු කට්ටිය ඉන්නවා ඈ. මං කියන්නේ පැහැදිලිද? හරි මම මේක ඇඳලා පෙන්නන්න. ඒතකොට තේරෙයි මේ කතාව. අපි මෙහෙම ගත්තොත්. මෙතන මේ රූපරාමුව හරියට බලන්න. මම පුළුවන් තරම් මේ උත්සාහ කරන්න. මෙන්න මේක ගන්න. හරිද? ඔන්න ඕක කෝපයක්නේ. හරිද? දැන් බලන්න හිත. මෙතනට අදාළව හිත මම මේ කියන්නේ. ඊට පස්සේ මේ හිතේ තියෙනවා කෝපයක් ඇතගෙන සංඥාව. හරිද? දැන් මේ කෝපේ නෑ. දැන් කෝපේ නැතිව කඳින්න බෑනේ. දැන් මං හිතනක් තියන්නම්. ඔන්න පොළොව තිබ්බ කියන්නකො. දැන් පොළොව විතරයි. හරිද? දැන් හිත කියනවා කෝපයක් නැත කියලා. හරිද? මෙන්න මේ පැත්ත බලන්න. මේ පැත්ත තමයි අපිට පෙනෙන මට්ටම. ඒ කියන්නේ ඉන්ද්‍රිය පහ හරහා පේන්නේ මේ පැත්තනේ. මේ කෝපේ පැත්ත පේන්නේ ඉන්ද්‍රිය වලින්නේ. හරිද? හැබැයි මේ පැත්ත අනිත් පැත්ත හිත පැත්ත පේන්නේ අපේ අභ්‍යන්තරේනේ. මං අහන්නේ දැන් බලන්න කෝපයක් තියෙනවා කියනකොට හිත තුල මොනෝ හරි තියෙනවා. හරිද? කෝපයක් මෙතන නැහැ කියලා තේරෙනකොට ආයි හිතේ මොනෝ හරි තියෙනවද නැද්ද? බැල ඔන්න ඔය තියෙන දේ හින්දා ඉපදෙන්නේ. බැලද? ඒ කියන්නේ පිළිගන්නේ හොඳට තේරුම් ගන්න. මොනවා හරි තියෙනවා කියන සංඥාවත් ලෝකේ මොනවා හරි නැහැ කියන්නේත් මොනවා හරි නැහැ කියන එක තියෙනවා කියන එක. පැහැදිලිද? මොනවත් නැහැ කියන එක තියෙනව නේද ඉතින්? ඒකත් ආයි ඇත කියන අන්තය. පැහැදිලිද මං කියන්නේ? පැහැදිලිද අර්ථය? පැහැදිලිද? ඔන්න ඕක නිසා තමයි මම අර කලින් පෙන්නුවේ මල අයින් කරත් ඇස කන නාස අයින් කරත් හිත හිස් වෙලා නැති හින්දා තමයි ලෝකේ කරක් ගහන්න වෙන්නේ. පැහැදිලිද? 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 ප්‍රශ්න තියෙනවද? ඔව් සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි දවස් ටියුෂන් යනකොට සර්ලා කියන්නේ මෙහෙමයි. උඹලට තේරෙනවා නම් يعني උඹලා ප්‍රශ්නෙකට උත්තරේ දෙන්නේ නැත්නම් විදි දෙකයි වෙන්න පුළුවන්. එකක් හොඳටම තේරිලා. අනිත් එක නම් මෙලෝ මල දාණයක් තේරිලා නැහැ. මේ ධර්මතාවයෙන්ම දෙවෙනි එක තමයි යන්නේ. පැහැදිලිද? මං කියන්නේ පැහැදිලි මොනවද නැද්ද? ඔව් නැත්නම් මේක අපරාධ වෙනවා. මොකද මේක තේරුම් ගත්තා නම් ඔයාලට ප්‍රතිපදාව තුලවත් මධ්‍යස්ථ වෙන්න හරි හිතෙනවා. අන්තගාමී වෙන එක පාඩු කියලා දැක්කම. හරිද? බලන්න ආයි මං කියන්නම්. ඔව්. හරි දැන් මෙන්න මේක හොඳ උදාහරණයක්. මේ අපි ලෝකේ අපිට අහුවෙන අනුසේ සංඥාව ගන්න. හරිද? මම දන්නවා දැන් මේක දන්න කට්ටිය ඇති මේ උපකරණේ. නමුත් බලන්නකො මේ මොකද්ද කියලා. පේනවනේ හැමෝටම? පේනවනේ? දැන් මේකට කියන නම නොදන්නවා වුණත් ඕගොල්ලෝ. ඔයාලට තේරෙනවද නැද්ද මොනව හරි පෙන්නුවා කියලා? ඔන්න ඔය මොනව හරි කියන සංඥාව තමයි පින්වත්නි ලෝකයේ තියෙන අනුසේ සංඥාව. තේරෙනවද? භවය බැඳලා තියාගෙන ඉන්න ඔන්න ඔය මොනව හරි කියන සංඥාවේ. පැහැදිලිද? ඒ කියන්නේ මොකක්ද අතරම වෙන්නේ? සමහර වෙලාවට
මේ ලෝකේ මෙච්චර කාල දැකපු නැති දෙයක් මම පෙන්වුවා කියන්නකෝ. පැහැදිලිද? ඒකට කියන නම දන්නේ නැති වෙයි. හැබැයි මොන හරි කියලා තේරෙනවද නැද්ද? තේරෙනවනේ. මොකද? ඔව්. ඔව් මම ඒකමයි මේ පෙන්නුවේ. අර කිව්වා වගේ කෝපයක් තියෙනවා කියලා තේරෙද්දි අසකන්නාසී දිවසරිය යදෙනවා. ඒ වගේම නැහැ කියන්න කෝපයක් ගැන දැනගත්තා කියද්දි ඒත් අසකන්නාසී දිවසරිය යදෙනවා. ඒ නිසා ඉපදෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මම කියමින් ආවේ මේක. මම මේ පෙන්නපු උපකරණේ දැන් මම උපකරණයක් හරි කියලා කිව්වා නේද? එහෙමත් දන්නේ නැත්තම් ඒත් මොන හරි කියලා දන්නවද නැද්ද? ඔන්න ඔය මොන හරි කියන වචනේ අතිශයම ප්‍රමාණවත් ඉපදෙන්න. රෝහිතස්සර කියන සූත්‍ර දේශනාවේ ඔන්න ඕක තියෙන්නේ. රෝහිතස්ස කියන ඒ දේවපුත්‍රයාට බුදුහාමුදුරු කියනවා නේද? පයින් ගිහිල්ලා රෝහිතස්ස ඉවර කරන්න බෑ ලෝකේ කියලා. ඇයි එහෙම කියන්නේ? පයින් ගිහිල්ලා මේ ලෝකේ කෙලවර කරන්න බෑ කියන්නේ ඇයි? මොකද්ද පදන මෙතන? මොකද්ද පදන මෙතන? ලෝකේ නැත්තම්? පැහැදිලි කෙලවර කරන්න බැරි මේ නිසා. අපි සමහරලාට අපේ ගමේ කෙලවර දන්නවා. අපි සමහරලාට ගමෙන් කෙලවරෙන් එහා පැත්ත දන්නේ නැහනේ. ඒ කියන්නේ අපේ ලෝකේ කෙලවර කරා කියන එකද? නෑ අපි දන්නේ නැති ලෝකෙකුත් තියෙනවද නැද්ද? ඒ දන්නේ නැති තැනට ගියාමත් නම් දන්නේ නැහැ. හැබැයි මොනව හරි තියෙනවා කියලා දන්නවද නැද්ද? ඔන්න ඕකින්ද මේ සක්වල කොහි කෙලවරේ අතෑරියා. ඒ මිනිස්සයා දන්නවා නම දන්නේ නැහැ කාගේවත්. තියෙන ස්ථානේ මැප් එක දන්නේ නැහැ. හැබැයි යාගේ හිත දන්නවා මොනව හරි තියෙනවා. ඒ නිසායි ලෝකෙ කෙලවර කරන්න බෑ කිව්වේ පයින් ගිහිල්ලා. හරිද? මං කියන්නේ S2 වහගෙන යන්නෝ ගේ වටේ. තේරෙන්නේ නැති පහුවෙන්නේ කක්කුස් තියවුවා කියලා. හැබැයි යා දන්නවා කොහේ හරි මං යනවා කියන එක. මොනෝ හරි මට අහු වෙනවා කියන එක. ඔන්න ඔය සංඥා ප්‍රමාණවත් ආයි කකුල් දෙකක් එන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මේකේ තේරුම් ගන්න එක මං කියලා මතක් කරේ ඉතින් අනුසය කියලා මතක් කරන්නේ ශාසනයේ අවිද්‍යාවේ කෙලවර. පැහැදිලිද? නම් මේ වචන ඕනේ නැහැ. අවිද්‍යාව කියන එකට සමාන වචනයක් මොනව හරි කියලා තියෙන එකත් මොනවත් නැහැ කියලා හිතන එකත්. පැහැදිලිද? මොනව හරි තියෙන එක නෙමෙයි අවිද්‍යාව ඈ. මොනවත් නැහැ කියන එකත් අවිද්‍යාවක්. පැහැදිලිද? පැහැදිලිද? පින්වත්නි ඒ නිසා අපි අන්ත දෙක දැන් ගත්තොත් අපි මෙතන ගමු මෙන්න මේක මල කියන එක. මෙන්න මේ මල කියන එක හිතට තේරෙන තාක්ම නේද අපිට කියන්න පුළුවන් වෙන්නේ මලක් ඇත සහ අනිත් පැත්තට මලක් නැත කියලා. පැහැදිලිද? ඇතිවීම පිණිසත් නැතිවීම පිණිසත් මල කියන සංඥාව හිතේ තියෙන්න ඕනද නැද්ද? පැහැදිලිද? මලක් ඇත කියන සංඥාවයි නැත කියන සංඥාවයි තමයි අන්ත දෙක. මේ අන්ත දෙක බිහි වෙන්නේ කුමක් මැද්දේ කරගෙනද? මල කියන සංඥාව. පැහැදිලිද? බුදු පියාණන් වහන්සේ කියනව නේද දුකට හේතුව තණ්හාව කියලා. මට නිකන් හිතලා කියන්න අදහස දුකට හේතුව තණ්හාව කියලා කියද්දී මට කියන්න මේ කෝපේ නිසා මේ කෝපෙට තණ්හාව නිසානේ ඔයගොල්ලෝ දුකයි කියලා හිතන්නේ අද. මං අහන්නේ මේ තණ්හාව නැති කරන්න විදිහක් කියන්න බලන්න. ඒවා හරි. අන්න අපිට ඕන බලන්න මෙහෙ අපි මේ හිතන් ඉන්න තණ්හාව කියන එක නෙමෙයි අපි අද දරන් ඉන්නේ. අපිට අද මේ කෝපේ නිසා තණ්හාව කියලා අපි මේ ශාසනය අරගෙන අපිට දැන් තණ්හාව අයින් කරගන්න ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. අපිට බලන්න මෙතන වැඩේ එක පටන් ගත්ත තැනම ලත්තනම ලොප් කියන්නේ මේ කෝපේ කියන එක වසඟේ පවතිනවා කියලා දෘෂ්ටියෙන් අපි අයින් වෙලා වසඟේ නැහැ කියලා ගත්තනේ. එතකොට බලන්න මේකට තියෙන තණ්හාව අපිට හිතෙන්නේ දැන් නැති වෙනවා කියලානේ. පියවන්දි එතන තණ්හාව නැති වෙනවා වගේ තේරුණාට වසඟේ නැති කෝපෙට තණ්හාව ඇවිල්ලා තියෙන්නේ දැන්. පැහැදිලිද? මේක වසඟේ නෑ කියලා හිතන්න මොකද්ද වසඟේ නැත්තේ? කෝපේ. එන්න කෝපේ කියන සංඥාව තීව්‍ර වෙනවා මෙතන. අපිට තේරෙන්නේවත් නෑ සිව්මෝක අහු වෙනවා කියන එක. මේ තාම මේ ශාසනය නෙමෙයි මේ තාම මේ ඊට එහා ඉන්නේ. එතකොට නිකන් තේරුණා ඒකයි බුදු පියාණන් වහන්සේ පහළන කොටත් අච්චර ආගම් ව්‍යාප්ත වෙලා බ්‍රහ්මතල තිබ්බේ. ඒකයි මනුස්ස කයෙන් දිව්‍යතල වලට යන්න පුළුවන් බ්‍රහ්මණයෝ හිටියේ. ඒගොල්ලෝ මේ මට්ටමින් පිරිසිදු දැකලා ඒක. බුදු පියාණන් වහන්සේ ඊට එහා එකක් කියපු කෙනෙක්. පැහැදිලි මං කියන එක. පියාදී
මේ කෝපේ කියන එක ඇත්ත කරගත්තට පස්සේ අපිට වෙන්නේ ඇත්තම මේ කෝපයට තියෙන තණ්හාව අයින් කරන්න තමයි. කෝපයට තියෙන තණ්හාව අයින් කරන්න නම් කෝපයේ හොඳ දකින්නද වෙන්නේ කෝපේ නරක දකින්නද වෙන්නේ? ඒකේ හින්දා තමයි අද ඉතින් මොනවද අපි කරන්නේ? මේවා කැඩෙනවනේ, බිඳෙනවනේ, වෙනසෙනවනේ ඕවා කියව ඉන්නේ. මම කිව්වේ අර ප්‍රශ්නේ ආයි ගෙනාවොත් කෝප තියෙනවා කිසිම දුකක් නැහැ. දැන් නෑ තියෙනවා කියන සංඥාව දුකක් කියන්න බෑ කාටවත්. පැහැදිලිද? ඒක හරියට තේරෙන්න ඕනේ ඒ කියන එක. පැහැදිලිද? පැහැදිලිද මම කියන එක? දැන් බලන්න. පියාදී හොඳට තේරුම් ගන්න. මේ තියෙන කෝපයක් තියෙනවා කියලා තේරෙන එකක් දෝසයි. තියෙන කෝපේ නෑ කියලා ගන්න එකක් දෝසයි. ඒවා මේ ලෝක මට්ටමේ කතා. බුදුපියාණන්සේ කිව්ව ඔහොම එකක් නෙමෙයි. දැන් බලන්න හරියට හිතලා. මම මේකට ආපු උපමාවක් මම කියන්න. ඔන්න ඕක ගන්නකෝ. හරිද? ඔන්න ඕක මං හිතන්නේ හැමෝම දැකලා ඇතිනේ. හරිද? තරාදිය. හරිද? මේ පැත්ත දුක නම් මේ පැත්ත සැප නම්. හරිද? අපිට අද වෙන්නේ මොකද්ද? මේ දුක පැත්ත පල්ලෙහා යනකොට සැප පැත්ත ඉහළ යනවා. ඒ කියන්නේ මොකද්ද? දුක බර වෙනකොට දුක වැඩි වෙනකොට සැප අඩු වෙනවා. අනිත් පැත්ත සැප වැඩි වෙනකොට දුක අඩු වෙනවා. මට කියන්න මේ සැපෙන් හෝ දුකෙන් හෝ ගැලවෙන්න නම් මම ගලවන්න ඕනේ කොයි තරාදියේ මොන කෑල්ලද? පුදනම කාපිය කාලමයි ටක් ගාලා උත්තරය ආවනේ. පියාදී බලන්න කෙනෙක් සැප කියන එක දෝසයි කියලා මේ සැප කියන එක අයින් කරා කියමුකෝ. පැහැදිලිද? ඒ වුණාට පින්වත්නි මෙතන දැන් මයින්ඩ් එකක් නෑ වගේ තමයි අපිට පේන්නේ. හැබැයි තව අර වගේ තරාදියක් එල්ලන්න කොක්ක ඇවිල්ලාද නැද්ද? ඒ කියන්නේ ආයි කොහොමද සැප එනවා. දුක පැත්ත ගැලෙව්වොත් ඒත් තාම හිස්තන තියන ඕන්නම් එල්ල ගන්න. ඔන්න ඕක තමයි වෙන්නේ කාලයකට දුක කියන තරාදිය සම්පූර්ණයෙන්ම ගලවලා උඩ යනවා. ඊට පස්සේ ඒතන තරාදිය හැලුණාට පස්සේ දුක කියන එක අල්ලගෙන ආයෙත් පල්ලෙහාට වෙනවා. පියාදී ප්‍රඥාවන්තයා දන්නවා මෙන්න මේ දෙකම රඳා පවතින්නේ මෙන්න මේ මැද මතව කියලා. පැහැදිලිද? ඒ නිසා යාට කරන්න වෙනව මොකද්ද මුලින්ම? මේ තරාදි දෙක මත යැපි ඉන්න සසරෙන් පොඩ්ඩක් අයින් වෙලා මැද ගැන පොඩ්ඩක් හොයන්න හිත සංසුන් කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ වැඩිපුර ඇලෙන්න යන එකයි වැඩිපුර ගැටි ඉන්න එකයි දෝසයි. මේ ජීවිතේ පොඩ්ඩක් මධ්‍යස්ත වෙන්න කිව්වේ ඕකට. එතකොට යාට යන්තම් නුවණක් තියෙනවා මැද තියෙනවද නැද්ද කියලා බලා ගන්න. නැත්තම් එහෙම මුදලාලි බලන්නේ මැදද හැමදෙස්සම කිරණ පැදිද? කිරණ දෙක බල ඉන්නවා. පැහැදිලිද? මුදලාලි මානසිකත්වයෙන් අයින් වෙන්න කියලා ඒව කිව්වේ. මැද බලන්න හරියට. පැහැදිලිද? ඊට හරියට මයින් මුදලාලිලා බලන්නේ දෙපැත්ත නෙමෙයි. මැද බලන්න. මැදයි තියෙන්නේ හරියට මේ මිනුම. එයා මේ පැත්තට හුරුවෙන් දානවා බලන්නේ මැද. එතකොට මේ පැත්තේ ගානට බර වැටිලක් තියෙනවා. අතන ගානට මිනුම ඇවිල්ලක් තියෙනවා. පැහැදිලි මං කියන්නේ. පැහැදිලි මං කියන්නේ. හරි. හොඳට තේරුම් ගන්න පින්වත්නි. මෙන්න මේ මැද තමයි මධ්‍ය කියලා පෙන්වන්නේ. මෙන්න මේ මැදට කියන නමක් තමයි ලෝකය කියන නම. නැත්තම් පංචකාමය කියන නම. නැත්තම් මම කියන නම. නැත්තම් සත්කාය කියන නම. නැත්තම් අවිද්‍යාව කියන නම. නැත්තම් බල්ලා කියන නම. නැත්තම් ඔය මම ගන්න පුළුවන්. මල කියන නම. නැත්තම් සල්ලි කියන නම. නැත්තම් දරුවෝ කියන නම. නැත්තම් සරලවම මොනවා හරි කියන්නේ මෙතනට. පැහැදිලිද? දැන් බලන්න පිටුවදී මෙන්න මේ මැද මොනවා හරි කියන සංඥාව ගනුදෙනු වෙන තාක් අනිවාර්යෙන් මොනවා හරි ඇත කියලා බහිනවමයි. නැත්තම් මොනවා හරි නැත කියලා බහිනවමයි. මොනවා හරි කියන මූල සංඥාව තියාගෙන කෙනෙක් අන්ත දෙකට නොවැටි හිටියොත් පුදුමයි. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි. පින්වත්නි ඒකයි බුදුපියාණන් වහන්සේ මතක් කරේ මෙන්න මේ මැදයි හොයාගන්න ඕනේ අපි මුලින්ම. පැහැදිලි. මැදේ හරියට දැක්කොත් ඒ කෙනාට අන්ත දෙක ගැන කතාවක් නැහැ. පින්වත්නි මැද වගේ තමයි මං ඉස්සෙල්ලා උපමාව කිව්වා අම්මා කියන උපමාව. දරුවා කියන්නේ අන්ත දෙක. ඒ නිසයි අපිට ජාතියම දුකයි කියලාද තේරෙන්නේ නැහැ නේ. අපිට පේන්නේ මේ අන්ත දෙක දුකයි කියලා. අන්ත දෙක රඳන් ඉන්නේ මොකෙන්ද? මැදින්. ඇත්තරම දෝෂේ
දරුවා නෙමෙයි අම්මම කියලා දැකලා නම් අම්මා මරන්නේ. ඒක වටිනවනේ. අපි ඉස්සෙල්ලා කළේ ඒක නෙමෙයි. අපි කළේ අම්මගේ දෝෂයක් නැහැ කියලා අරගෙන දරුවව මරන්න ගියේ. නමුත් දැන් තේරුණොත් දරුවා විහි වෙන්නේ අම්මා නිසා කියලා. එදාට මම කියන උදාහරණයට එදාට අරක දෝෂයක් වෙන්නේ නැහැ. උපමාවේ හැටියට. පැහැදිලිද? අන්න එහෙම කට්ටියයි ජාතියම දෝෂයි කියලා දකින කට්ටිය. දැන් මේ මම ඔහොම කිව්වා කියලා දැන් මේක බලන්න හදන්න එපා ඈ. ජාතියම දෝෂයි කියලා අපි බලා ගන්නම් කොහොමද කියලා ඒක කරන්න බෑ. මේක වැටහෙන්න ඕන කාරණා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න මෙන්න මේක තමයි මූල අනුසය. මෙන්න මේ අනුසය පින්වන්දි පොඩි එකාටත් තියෙනවා. ඒකයි පොඩි එවුන් අර මොනවද කියලා ප්‍රශ්න අහන්නේ. මිනිහාට තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? ලෝකේ තියෙනව නෑ කියන එක එයා කොහොමද දන්නව? එයාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකට කියන නම දන්නේ නැතිකම. එයා අර හිතේ තියෙන මොන හරි කියන එකට නමක් අහගන්නේ මේ බාහිරේ. පැහැදිලිද? ඒ වගේ අපි නිමිති ගොඩ ගහලා අද වෙනකොට මේ ලෝකේ අතරම අපිට මොන හරි කියලා දෙයක් නැති තරම් අපි ඕන දෙයකට නම දන්නවා. ඒක උපමාවක්. ඒ කියන්නේ ඔය පබසර බිදම් බික්කවේ ආගන්තුකෙන උපකලිට යන කියන්නේ ප්‍රභාසර චිත කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේලා උපමාවට ගන්නෝනේ ලදරු සිත කියලා. ඒ ගන්නේ මේ වැඩිහිටි සිතට සාපේක්ෂව ප්‍රභාසරයි කියලා පෙන්වන්න විතරයි. නැතු මේ ලදරුව ප්‍රභාසරයි නෙමෙයි ඈ. පැහැදිලිද? එහෙම වුණොත් ඉතින් ලදරු කාලේ මැරෙන කටිය නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ. ඉපදෙන්නෙම මෙන්න මේ මොන හරි ඉන්න සංඥාව නිසා. ඉපදෙන්නේ එක්කෝ මොන හරි තියනවා කියලා තේරෙන නිසා. නැත්තම් මොනවත් නැහැ කියලා තේරෙන නිසා. පැහැදිලිද? ආයෙකට ගන්න. වසංගයේ තියනවා කියලා ගත්තත් ඉපදෙනවා. ඉපදෙනවා. ස්ථිරයි කියලා ගත්තත් ඉපදෙනවා. ස්ථිර නැහැ කිව්වොත් ඉපදෙනවා. සුභයි කියලා ගත්තත් ඉපදෙනවා. අසුභයි කියලා ගත්තත් ඉපදෙනවා. මං අහන්නේ මේකයි සාසනේ පිළාරුතේ දුක්ඛ අසුභ අනාත්ම තියෙනව නේද? දැන් අපි අරන් තියෙන්නේ කොයි කැලේද කියලා ඔයගොල්ලෝ. බුදු පියාණන් වහන්සේ පෙන්නපු ජාතිය නිරෝධ වෙනවද? ජාතිය එන්නේ දල්වනවද මෙහෙම වැඩුවොත් එහෙම අපි කරන විදිහට. උපරිමයට දල්වනවා. ඒකයි මං කිව්වේ අපි දන්න අර්ථ වලින් සාසනය ලියන්න බෑ. මේකේ අර්ථයක් තියෙනවා පෙන්නන. පැහැදිලිද? පැහැදිලි අර්ථය. ඉතින් ඒ නිසා මං කිව්වේ විවෘත හිතන්න කියන එක මේ හැමදේම. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමේ බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න